නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දසයිමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අබින්හං පච්චවෙක්ඛිතබ්බා. පූජනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න පින්නතුනි. ඉතින් අදත් අපි අර පුරුදු විදිහට දැන් මාසයක් හමාරක් තිස්සේ පුරුදු කරගෙන එන විදිහට මේ පිරිසක් එක්ක එකතු වෙලා මේ ඉරිදා දවසේ ආධුනික පිරිසකට කමඨහන් උපදෙස් දෙන වැඩසටහනකට තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට දැන් අපි මාසයක් හමාරක් තිස්සේ මේක කරගෙන එනවා. එහෙම කරනකොට දැන් නොයෙකුත් බාධක ගැටලු ඉන්ටර්නෙට් ප්‍රශ්න ඕව අතරේ තමයි ඔය කරගෙන යන්නේ. නමුත් කොහොම හරි කරගෙන යනවා. දැන් අපි ගත්තොත් කමඨහන් ආධුනිකයන්ට කිව්වට මොකද මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස හොඳට හපේ වෙනකන් භාවනා කරපු කට්ටිය. නමුත් අපි ආධුනික පිරිසක් වගේ කියලා කරගෙන යනවා. ඊළඟට ප්‍රශ්නත් නැහැ. ප්‍රශ්නයක් හදලා දාලා හරි කමක් නැහැ. සයින්නාස මේ සතිය කියන්නේ මොකද්ද කියලා වගේ එකක් හරි දාලා කරගෙන යනවා. ඊළඟට ඉන්න පිරිසත් 20ක් විතර ඉන්නවා. ඉතින් රාජිකා මැඩම් කියනවා මොකද්ද? කිසි දෙයකට බය වෙන්න එපා සයින්නාස. මගේ ළඟ ඕගනයිස්ලර්ස්ලාම 10 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් නම්බරේ 10ට වැඩිය අඩු වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ওই විදිහට තමයි. ඉතින් ওই විදිහට මොනවා හරි දේවල් ගැටලු කරදර මැද්දේ ඉතින් කරගෙන යනවා. දැන් නිවන් දකින්නවා කිව්වත් ඔය වගේ වැඩක් තමයි තියෙන්නේ. දැන් මුලින් මේ භාවනා කරන්න එනකොට හිතනවා මොකක් හරි එකක් පහළ වෙයි. උඩින් යන්නේ ගිල්ලෙන්න පුළුවන් වෙයි. ඔහොම හිතාගෙන තමයි එන්නේ. නමුත් මේක කරගෙන යනකොට තියුණා නම් මොකක් හරි එකක් නැති වෙලා ගියා මිසක් අලුතෙන් පහළ වෙච්ච දෙයක් නැහැ. හැමදාම ඒ වුණාට අතාරින්න නැතුව කරනවා. හැමදාම කරනවා. දවස් ගානේ කරනවා. උදේ 3:00-4ට හැරිලා පටන් ගන්නවා. හවස 10 වෙනකම් කරනවා. ඉතින් ওই විදිහට තමයි අපේ වැඩ කටයුතු. ඉතින් වැඩේ අතාරින්නේ නැහැ. මොනවා කරදර බාධක ආවත් වැඩේ අතාරින්නේ නැහැ. ඉතින් එහෙම කරන කෙනෙක්ට තමයි නිවනක් කියන දෙයක් හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා මම හිතනවා. මොකද දැන් අපිත් අවුරුදු කීපයක් තිස්සේ පැවිදිත් වෙලා ඉතින් කරගෙන ඉන්නවා. ඉතින් හැම වෙලේම අදහස් තියෙන්නේ මොනවා හරි මේ මොහොතේ දැන් පහළ වෙයි කියලා මොකක් හරි අදහසක් තියෙනවා. මේ පහළ වෙච්ච දෙයක් නැහැ. මොනවා හරි තියුණා නම් අර තමුන්ගේ ගරු නම්බු ටිකක් තියුණා නම් මොනවා හරි එකතු කරගත්ත ටිකක් තියුණා නම් ඒක නැති වෙලා ගියපු එක තමයි උනේ. තියුණ එකත් නැති වුණා. එතකොට මේ අනිස්තිර ලෝකේ ස්ථිර දෙයක් වෙනුවට මේ අස්ථිරභාවය දැනගන්න පුළුවන් හැකියාවක් තමයි දිනු වෙලා එන්නේ. අපි හිතනවා මොනවා හරි ස්ථිරයට හදාගන්න පුළුවන් වෙයි. අපේ අලුතෙන් නමක් හොඳට හදාගන්න පුළුවන් වෙයි. මගේ මේ වස්තු සම්භාර බැංකු ගිණුම් ස්ථිර විදිහට තියාගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මම මේ මගේ තියෙන මේ අධ්‍යාපන සුදුසුකම් ඒ වගේ දේවල් ස්ථිර විදිහට තියාගන්න පුළුවන් වෙයි. නමුත් ඔය යම්කිසි දෙයක් ස්ථිර විදිහට අල්ලගත්තද අන්න ඒක අල්ල ගැනීමෙන්ම වැඩේ අහු වුණා වෙනවා. ඒ වෙනුවට මේ හැම දෙයක්ම ස්ථිර නෑ කියන ස්ථාවරයකට තමයි එන්න වෙන්නේ. කිසිම දෙයක් අල්ලගන්න බෑ කියන ස්ථාවරයකට තමයි එන්න වෙන්නේ. ඉතින් එහෙම මාර්ගයකට තමයි අපි හැමදෙනාම මේ යොමු වෙලා ඉන්නේ. ඉතින් එහෙම වැඩක් අතෑරලත් ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. අතෑරලා වෙන මොනවා හරි ඊට හොඳ වැඩක් තියෙනවා නම් කරන්න දෙයක්වත් නැහැ. දැන් ඊහවස ස්වාමීනාංශ කෙනෙක් වැඩි හිටියෙක් මගේ ළඟට ඇවිල්ලා අහනවා. දැන් කොහොමද ඉතින් මේ පැවිද්ද ගැන සතුටින් ඉන්නවද කියලා අහනවා. මම කිව්වා ස්වාමීනාංශ ඉතින් ගිහිල්ලා කරන්න දෙයක්වත් නැහැනේ වෙන. ගිහිල්ලා මීට වැඩිය හොඳ එකක් තියුණා නම් මං ගිහිල්ලා ඒක කරනවා. ඉතින් එහෙම හොඳ එකක් හොයාගන්න නැහැ කියලා කිව්වා ඉතින්. ඉතින් ওই විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ඒතකොට වැඩේ අතාරින්නේ නැහැ. ගෙවල් දොරවල් වල ඉන්න කට්ටියට ඒ විවිධ ප්‍රශ්න ඇති. රැකී ආරක්ෂා ප්‍රශ්න ඇති, දරුවෝන්ගේ ප්‍රශ්න ඇති. අනම්මනම් ඊට පස්සේ ඉරිදා දවසෙත් මේ වගේ දෙයකට එකතු වෙලා වැඩක් තියනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නමුත් එහෙම අතෑරියා කියන්නේ මොකද්ද? අතෑරියා කියන්නේ අර පරණ පුරුදු මෝඩකමේම තමයි. ඒ වෙනුවට නැවත කරනවා. ලැබිච්ච දෙයක්වත් නැහැ. නමුත් නැවත කරනවා. ඉතින් ඔය එක වැඩේ තමයි අපි හැමදෙනාම කරමින් ඉන්නේ. අපි මේ පැත්තෙන් පැවිදි වෙලා සිවුරු පොරවගෙන කරන්නේත් ඔය වැඩේ. මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස ගෙදර ඉඳලා කරන්නේත් ඔය වැඩේ. ඉතින් ඔහොම දෙයකට යොමු වෙච්ච පිරිසකට තමයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ පිරිසට අද මම මේ විදිහේ කතාවක් කියලා පටන් ගන්න කැමතියි. මොකද්ද දැන් අපි ගමු
මීතිරිගල නිස්සරණ වනේ. මීතිරිගල නිස්සරණ වනේ තියෙනවා. දැන් අපි මීතිරිගල ඔය ගම හරහා ඇවිල්ලා ඔන්න ගම ඉවර වෙනවා වෙල් යායක් ළඟින්. ඊට පස්සේ මෙන්න කැලේ පටන් ගන්නවා. කැලෙත් මේ අයිනේ තමයි ආරන්නේ පිහිල්ලා තියෙන්නේ. කැලේ මායිමේ තමයි ආරන්නේ පිහිල්ලා තියෙන්නේ. එතකොට අක්කර 20ක් 30ක් ලොකු බිම් ප්‍රදේශයක් අර කැලෙන් කොටසක්. එතකොට 10 කුටිය ලොකු ස්වාමීනාසගේ කුටිය කේන්ද්‍ර කරගෙන වටපිටාවට කුටි 20ක් 30කුත් තියෙනවා. ඉතින් එහෙම නිස්සරණ වනයක් තියෙනවා. මෙතන හොඳ බරපතල අර සිංහරාජ වගේ කැලෑවකුත් තියෙනවා. හැමදාම වහිනවා. වටවල ගාවට ඊළඟට මං හිතන්නේ වහින්නේ මෙහෙට තමයි. ඊළඟට දැන් ඔය රිලාව් ටිකකුත් ඉන්නවා. රිලාවුත් ඉතින් ඇවිල්ලා කමටහන් සුද්ධ කරලා යනවා හිටපු ගම. ඔය විදිහට පරිසරයක අපි ඉන්නවා. මේ පැවිදි පිරිසක් ඉන්නවා. සිවුරු පොරවගත්ත පිරිසක් ඉන්නවා. ඊළඟට කෙස් බාගත්ත පිරිසක් ඉන්නවා. ඒ පිරිස වගේම දැන් ඔය කැලේ හරහා ඇවිදගෙන ගියොත් කැලේ හරහා කූඩැල්ලොත් එක්ක ෆයිට් කරගෙන අපි හිතමු මීටර් 100ක් හමාරක් ඇවිදගෙන ගියොත් අන්න ගම් ගෙවල් හම්බ වෙනවා. අර ගමේ ගෙවල් හම්බ වෙනවා. ඊළඟට ස්වාමින් වහන්සේලා පැන් පහස් වෙන නාන දොළ හරහා දොළ දිගේ පහලට ගියොත් මීටර් 100ක් හමාරක් ඔන්න ගමේ ගෑනු නානවා නැත්තම් රෙදි හොදනවා හම්බ වෙනවා. එතකොට මේ පැත්තේ ආරණ්‍ය තියෙනවා. අර පැත්තේ ගම තියෙනවා. එතකොට මේ ආරණ්‍ය පිරිසක් යම්කිසි සංකල්ප වලින් යම්කිසි අදහසකින් වැඩක් කරගෙන යනවා. ඒ වගේම ගමේ පිරිසකුත් තව යම්කිසි අදහසකින් වැඩක් කරගෙන යනවා. ඉතින් ওই විදිහට දෙගොල්ලක් ඉන්නවා. ඉතින් මේ දෙගොල්ල අතර වෙනස මොකක්ද කියලා අපි පොඩ්ඩක් ඉස්සෙල්ලාම කල්පනා කරලා බලමු. දැන් හිතන්න දැන් අපි කියනවා මේ විදිහට කෙනෙක් එනවා පැවිදි වෙන්න. පැවිදි වෙන්න කැමතියි කියලා ඔන්න කියාගෙන එනවා. එතකොට මේ තැනත්තව පැවිදි කරන්න කොච්චර වෙලා යයිද? මේ තැනත්තව පැවිදි කරන්න කොච්චර වෙලා යයිද? බොහොම සුළු වෙලාවකින් පැවිදි කරන්න පුළුවන්. පැය ගානකින් පැවිද්දෙක් බවට පත් කරන්න පුළුවන්. අර කේස් ටික බාලා සිවුරක් පොරවන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ යම්කිසි සීලයක් සමාදන් කරවන්න තමයි තියෙන්නේ. එහෙම නැත්නම් උපසම්පදා කරවන්න තමයි තියෙන්නේ. ඉතින් එහෙම කරාම පැවිද්දෙක් බවට පත් වෙනවා. එතකොට මේ තැනත්තගේ අන්න කයේ පැවිදි ස්වරූපයක් තියෙනවා. නමුත් හිතේ වෙනසක් වුණාද? හිත අර පරණ කුණු කන්දලේම තමයි තියෙන්නේ. අර කුණු හිතම තමයි තියෙන්නේ. එතකොට ওই දෙකේ අතර වෙනස මොකක්ද කියලා කල්පනා කරන්න පුළුවන්. දැන් අර ගමේ කෙනෙක් ඉන්නවා නම් එයාගේ තියුණ අර කුණු හිතම තමයි තියෙන්නේ. ඉතින් එක සැරයක් අන්න මහත් එක්ක ආවලා ආරණ්‍යයකට ඇවිල්ලා කළා ස්වාමීන් වහන්සේ මේ ජීවිතය කියන එක නම් මට තිත්ත වෙලා තියෙන්නේ. මේකේ දුක මට හොඳටම වැටහිලා තියෙන්නේ. මාව පැවිදි කරන්න. මං හරි කැමතියි පැවිදි වෙන්න. මම ඉක්මනට පැවිදි වෙන්න ඕනේ කියලා කිව්වලු. ඉතින් මොකක් හරි ගෙදර තරහ වෙලා හරි මොකක් හරි වෙලා එන්නේ නැති ඉතින්. අහම මෙයා ආමඳුර කියන හරි. ඔහොම ඉඳම හෙට උදේට උඹව පැවිදි කරනවා. හෙට උදේට පැවිදි කරනවා. දැන් කල් ගන්නොත් නැහැ. හෙට උදේ වෙනකොට පැවිදි කරනවා කියලා කිව්වලු. ඉතින් ওই රැයේ පැය ගාණක් තියනවනේ ගෙවෙන්න. රැයේ පැය ගාණ ගෙවිගෙන ගිහිල්ලා බලනකොට මිනිහා නැහැ. මිනිහා මාරු වෙලා. අන්න මොකද වැඩේ? අන්න අර හිත ගිහි හිතක් තියෙන්නේ. ඒතකොට සිවුරක් පෙරෙව්ව පමණින් කේස් රැවුල් බෑව පමණින් ওই හිත වෙනස් වෙන්නේ නැහැ. අර ගමේ මේ නිස්සරණ වනේ ඉන්න හාමුදුරුවන්ගේ හිතයි ගමේ හිතයි අතර වෙනස හදාගන්න පුළුවන් වෙයිද කියලා ඒ විදිහට කරන්න බෑ. ඒ වෙනුවට මොකද කරන්න ඕනේ? මෙන්න මේ පැවිදි හිතක් හදාගන්න ඕනේ. පැවිදි හිතක් හදනවා කියන එක ඉතින් ලේසි පහසු වැඩක් නෙමෙයි. දැන් එතකොට මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිස කල්පනා කරන්න පුළුවන්. එහෙනම් මේක අද අපිට අදාළ බණක් නෙමෙයි. අපි ඉතින් ගිහි ජීවිත ගෙවන කට්ටියනේ. අපි ඉතින් පැවිදි වෙන්න අදහසක් අපේ එහෙමට නෑනේ කියලා හිතන්න පුළුවන්. නමුත් ගිහි ජීවිත ගෙව්වත් මේ පැවිදි ජීවිත ගෙව්වත් එහෙම නැත්නම් මේ නිස්සරණ වනේ ඉඳියත් එහා පැත්තේ කැලෙන් එහා කැලේ අයිනේ ගමේ ඉඳියත් අන්න පැවිදි හිතක් හදාගන්න පුළුවන් නම් අන්න ඒ තැනත්තාට බොහොම වටිනා දෙයක් කරගත්තා වෙනවා. ඒ තැනත්තා තමුන්ට බොහොම ඉහළ විදිහේ යහපතක් කරගත්තා වෙනවා. ඔන්න ඒ විදිහේ වෙනසක් තියෙනවා. එතකොට මේ කයෙන් පැවිදි වෙන එකක් ගැන නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට ගෙදර ඉඳලා හරි කමක් නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉඳලා හරි කමක් නැහැ. කොහේ හරි ඉඳලා හරි කමක් නැහැ. පැවිදි හිතක් හදාගන්න පුළුවන්ද කියන අදහස තමයි මේ දෙන්න හදන්නේ. එතකොට ඔය අදහස සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ යම්කිසි අවස්ථාවක භික්ෂුන් වහන්සේලාට කතා කරලා මෙහෙම කියනවා. මහණෙනි දසයිමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අබින්හං පච්චවේක්කි තබා. මහණෙනි මේ පැවිද්දෙක් නිතර කල්පනා කර යුතු නිතර සිහිය යුතු
ධර්ම 10ක් තියෙනවා කියලා කියනවා. දැන් මේ පැවිදි හිතක් හදන විදිය තමයි කියන්නේ. මේ කයෙන් පැවිද්දක් ගැන නෙමෙයි මේ කියන්නේ. අර බුදුරජාණන් වහන්සේ දන්නව කොහොඳටම. සිවුර පෙරෙවුව පමණින් අර හිතේ වෙනසක් වෙන්නේ නැහැ. අර කුණු අර පරණ පුරුදු හිතම තමයි තියෙන්නේ. ඉතින් මේ පැවිදි හිතක් කරා හදාගන්න සංකල්ප ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අර ගිහි සංකල්ප වෙනුවට පැවිදි සංකල්ප හදාගන්න ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට අපිත් ඔය සූත්‍රයේ සාමාන්‍ය සතියකට දෙකකට සැරයක් විතර වන්දනාවේදී කියවෙනවා. නමුත් අපිට මේකේ අර්ථය ඔළුවට යනවා අඩුයි. අපි අර කියන පුරුද්දට කියනවා. ඉතින් පැවිදි වෙච්ච මුල් කාලේ හිතනවා මේ 10 හරි වටින දෙයක් කියලා. නමුත් අර කාලෙත් එක්ක ගත වෙනකොට මේවා අමතක වෙලා යනවා. ඉතින් අපි බලමු මේ ගිහි පිරිසටයි පැවිදි පිරිසටයි ඔක්කොටම හරියන්න අපිට මේ ධර්ම 10 කොයි විදිහටද මේ පැවිදි හිතක් හදාගන්න ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අර කයෙන් පැවිදි වෙනවා වගේ නෙමෙයි පැවිදි හිතක් හදාගන්න කොයි විදිහටද ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා අපි පොඩ්ඩක් මතක් කරගන්න බලමු. ඒතර 10ක් තියෙනවා. 10න් පළවෙනිම එක තමයි මොකද්ද? වේවන්නියම් හි අජ්ජූපගතෝති. මහණෙනි මේ විවර්ණ භාවයකට පැමිණියේ වෙමි කියලා හිතපන් කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. මොකද්ද මේ විවර්ණ භාවය කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් ගිහි ජීවිත ගෙවනකොට කෙස් රැවුල් කියන ඒවා බොහොම අගනා. කෙස් රැවුල් කියන ඒවා බොහොම අගනා. එතකොට කේස් ගහක් ඉදුණොත් එහෙම එන අස්පට් එකක් තියෙනවා ඉතින්. ඊළඟට රැවුල ඉදුණොත් අන්න කොහොමත් නාගි වෙන්න ගිහිල්ලායි කියලා අන්න ඔහොම අදහසක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? අන්න කෙස් රැවුල් ලස්සනට වවාගෙන ලස්සන පාට ගාගෙන ගෙවන ජීවිතයක් තියෙනවා. ඊළඟට ඇඳුම් නොයෙකුත් වෛවර්ණ ඇඳුම් අඳිනවා අපි. ඒ ඇඳුම් වල බොහොම ලස්සන පාට වලින් තමුන් කැමති පාට වලින් ඒවා පරිභෝග කරනවා. ඔන්න ඔය කතාව ගැන තමයි කියන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? විවර්ණ භාවයකට පැමිණියේ වෙමි. අර ලස්සනට තියුණු කෙස් රැවුල් ටික මොකද වෙන්නේ? බාගත්තා වෙනවා. ඊළඟට අර ලස්සන පාට ඇඳුම් ඇඳා වෙනුවට අන්න මේ පඳු පාට සිවුරක් පෙරෙව්වා වෙනවා. ඉතින් ඔය දෙක මේ කයින් වෙන වෙනස අරගන්න එපා. ඒ වෙනුවට මේ හිතෙන් මේ වෙනසක් ඇති කරගන්න. තමුන් අර කෙස් රැවුල් ලස්සන කරන්න කොච්චරනම් වෙහෙසෙනවද? මේ ෆිගර් එක ගානට තියාගන්න කොච්චරනම් වෙහෙසෙනවද? ඊළඟට මේ ඇඳුම් පැළඳුම් සඳහා කොච්චරනම් වෙහෙසෙනවද? ඉස්සර මං අඳුරන යාළුවෙක් ඉඳියා එක වැඩේකට එක ඇඳුමයි අඳින්න පුළුවන්. අපි හිතමු උත්සවයකට ඔන්න අලුතෙන්ම ඇඳුමක් ගත්තා. ඊළඟ උත්සවයට ඒක පාවිච්චි කරන්න බෑ. ඒකට තව අලුත් එකක් ඕනේ. අලුත් හොඳ ලස්සන ඇඳුමක් ඕනේ. ඔන්න ඔය විදිහේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා. ওই විදිහට අපි වැඩ කටයුතු කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන විවර්ණ භාවයකට පැමිණියේ වෙමි. වෙන මේ පාට නැති විවර්ණ භාවයකට එන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. ඒතර ගිහි ජීවිත ගෙවමින් කෙස් රැවුල් බාන්න කියලාවත් සිවුරු පොරවන්න කියලාවත් නෙමෙයි. ඒ වෙනුවට තමුන්ගේ අර මේ හිත ඇතුලේ මේවට තියෙන ආසාව දකින්න. ඒ හිත මේවට තියෙන ආසාවෙන් පොඩ්ඩක් ඈත් කරගන්න පුළුවන්ද කියලා බලන්න. අර වෙනදා පුරුදු විදියටම ඒ විලාසිතා ටික කරන්න. නමුත් ඒකට තියෙන ආසාව දිහා බලමින්. ඒකට තියෙන ආසාව අඩු කරගන්න උත්සාහ කරමින්. ඊළඟට බලන්න ගිහි ජීවිත ගෙවනකොට ඔන්න රැයට කෑම කියන එක බොහොම උත්කෘෂ්ඨ දෙයක්. දැන් ඔය අපි ඔය බටහිර රටකට ගියොත් ඒ රෙස්ටෝරන්ට් එකකට ගියොත් දෙන මීල් එක සාමාන්‍ය ලංකාවේ දෙන්නෙට විතර කාලා ඉවර කරන්න අමාරු සයිස් එකක් තමයි තියෙන්නේ. මොකද්ද අන්න හොඳට කාලා මත්ද්‍රව්‍ය පාවිච්චි කළා ඔන්න ලිංගික ක්‍රියාකාරකම් කළා මේ රාය තිස්සේ තියෙන වැඩ ටික. ඒවා තමයි උත්කෘෂ්ඨ විදියට හිතන්නේ. නමුත් ඒ වෙනුවට කියන මොකද්ද? එක වේලයි. එක වේලයි එක ඇඳයි. තනියම සැතපෙනවා එක වේලයි. ඔන්න ඔය විදිහේ වෙනසක් පෙන්වන්න උත්සාහ කරනවා. අර කියන මතයට සම්පූර්ණ විරුද්ධ දෙයක්. අර වේල් තුනක් කාලා රෑ වේල හොඳටම කනවා වෙනුවට කියනවා අනේ එක වේලෙන් යැපෙන්න. එක ඇඳක තනියම සැතපෙන්න. ඔන්න ඔය විදිහේ වෙනසක් පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. එතකොට අර අපි වටිනා කියන දේවල් තමයි බුදුරජාණන් වහන්සේ මේ උත්සල පොළවේ ගහන්න හදන්නේ. ඒවා සීසීකඩ කරලා යවන්න හදන්නේ. මොනවද? අපි අර වටිනා හොඳයි කියලා සලකපු දේවල්. ඊළඟට දෙවණියට මොකද්ද සඳහන් වෙන්නේ? පරපටිබද්දාමේ ජීවිකාති. මගේ මේ ජීවිතය අනුන් පරපටිබද්ද වෙන කෙනෙක් පදනම් කොට වෙන කෙනෙක් මත යැපෙන ජීවිතයක් තමයි මට තියෙන්නේ කියලා කියනවා. ඔන්න පින්ඩපාතේ ගියොත් මොකද කරන්නේ? ඔන්න පින්ඩපාතේ යනවා. පින්ඩපාතේ ගිහිල්ලා ඔන්න ඉතින් ගයක් ඉස්සරහට වෙලා ඉන්නවා. මොකද අදහස හිතෙන් ඉතින් මොන විදිහේ දේවල් ඉල්ලන්න පුළුවන්. හොඳ ආහාරයක් ගෙනහලා බෙදුවොත් හොඳයි කියලා ඉල්ලන්න පුළුවන්. නමුත් මේ පොතේ හැටියට අදහස මොකක්ද? ලැබුණොත් හොඳයි.
ලැබුණොත් හොඳයි. නොලැබුණොත් ඒකත් සුන්දරයි. නොලැබුණොත් ඒකත් සුන්දරයි. ඔන්න ඒ වගේ අදහසකින් ගියක් ඉස්සරහට වෙලා හිටගෙන ඉන්නවා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්ඩපාතේ ගිහිල්ලා ඔන්නගේ ඉන්නකොට කවුරුත් නැහැ වහලලු. ඔන්න එකපාරට පොඩි එකෙක් එළියට ආවලු. ඊට පස්සේ පොඩි එකා දැක්කලු මේ හාමුදුරුවන්ව. අම්මේ මෙන්න බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කියලා කෑ ගහගෙන ගේ ඇතුළට දිව්වා. එතකොට අර බුදුහාමුදුරන්ට වගේ සලකලා ඔන්න දානේ බෙදනවා. ඊළඟට තව ගේක නුරුස්සනා මුහුණක් සහිතව ඔන්න දොර වහ ගන්නවා. එහෙම දේවලුත් වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් දැන් බල්ලන්ගෙත් ඔය ප්‍රතික්‍රියාවම තියෙනවා. බල්ලා දන්නවා උගේ කෑම වේලෙන් තමයි මේක අඩු වෙන්නේ. මේ හාමුදුරන්ට බෙදුවොත් මගේ බත්පතෙන් තමයි අඩු වෙන්නේ කියලා බල්ලා දන්නවා. ඉතින් බල්ලෝ කැමති නැහැ. බල්ලා මොකද කරන්නේ? ගොරෝගෙන බුරාගෙන එනවා. තවත් බල්ලෝ జాතියක් කියනවා මොකද කරන්නේ? මේක මේ හොඳට ඇවිල්ලා නිකන් ඉස්සරහට ඇවිල්ලා හොඳට ප්‍රතිචාරයක් දක්වලා ගේ පැත්තට හැරිලා බුරනවා. ගේ පැත්තට හැරිලා බුරනවා මේ කෝ ඉක්මනට ඔක අරන් වරෙල්ලා වගේ කියලා. ඊට පස්සේ මගටත් ඇවිල්ලා ඇරලලා යනවා. එහා ගෙදරට යනකම් පාර දිගේ ඇවිල්ලා ඇරලලා යනවා. ඉතින් ওই විදිහේ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ඔන්න පරපටිපද්දාමේ ජීවිකාදී. අනුන් මත යැපිච්ච ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේ ගිහි කට්ටිය කල්පනා කරනවා. ඉතින් අපිට නම් එහෙම නැහැ. අපිට තියෙනවා හොඳ ජීවිතයක්. අපිම හදාගත්ත අපේම මත යැපිච්ච ජීවිතයක් තියෙනවා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නමුත් පොඩ්ඩක් ඔය පරිභෝග කරන භාණ්ඩයක් ගැන බැලුවොත්, තමුන් අරගන්න ආහාරයක් ගැන බැලුවොත්, ඒ ආහාරය හැදිලා ඇවිල්ලා තියෙන්නේ කොහොමද? මේ ලස්සනට විලාසිතාවට අඳින ඇඳුමක් හැදිලා ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් අන්න ලේ කඳුළු මත තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ගොවිතැන් කරනකොට ඒ ගොවියා කොච්චර දහඩිය හෙලනවද? කඳුළු හෙලනවද? ඊළඟට ඒ ගොවිතැනේදී සත්තුන්ගේ කොච්චර ලේ වැగిරෙනවද? අපි හිතනවා මේ මාංශවල තමයි ලේ තියෙන්නේ. මාංශ ආහාරය ගත්තොත් ඒවැ ලේ ගෑවිලා තියෙනවා. නමුත් මේ කෘෂි කර්මෙන් එතකොට සත්තු කොච්චර දසදහස් ගාණක් මරමින් බෙහෙත් විදෙමින් තමයි ඔය ආහාර හදන්නේ. ඒ කුඹුරේ ඉන්න සත්තුත් සහ ඒ භෝගයට ආපදා කරන සත්තුත් සහිතව. ඉතින් එතකොට ඒවායේ කොච්චර ලේ කඳුළු ගෑවිලා තියෙනවද? ඊළඟට ඔය බත්පතක් පිඟානට එන අතරේ කී දෙනෙක්ගේ දහඩිය උතන තියෙනවද? කී දෙනෙක් ඕකට වෙහෙසිලා තියෙනවද? ඊළඟට ඔය ඇඳුමක් අපි ලස්සනට අඳින ඇඳුමක් ඒ රෙදි හදන තැනේ ඉඳලා මහන තැනේ ඉඳලා කොච්චරනම් දුප්පත් මිනිස්සු ඒ ගාමන්ට් වල වෙහෙසිලා කරලාද ඔය ඇඳුමක් එන්නේ කියලා බලන්න පුළුවන්. අන්න පරපටිපද්දාමේ ජීවිකාදී. අනුන් මත යැපිච්ච ජීවිතයක් අපිට තියෙනවා. ඊළඟට කියනවා අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති. මම මේ සාමාන්‍ය ආකල්පයකින් නෙමෙයි වැඩ කටයුතු කරන්නේ. වෙනස්ම විදිහේ ආකල්පකින් තමයි මම වැඩ කටයුතු කරන්නේ කියන අදහසක් තියෙනවා. ඒතර මොකද්ද මේ වෙනස්ම විදිහේ ආකල්පේ? මෙන්න මේ ජීවිතය කියන එක දුකක්ම හට ගන්නවා, දුකක්ම නැති වෙනවා. දුකක්ම හටගත්තා වෙනවා, දුකක්ම නැති වුණා වෙනවා. අපි ওই කොච්චර සැප හටගත්තා කියලා හිතුවට ඒ සැප අතරේ දුක සැඟවිලා තියෙනවා. ඊළඟට කොච්චර හොඳ දේවල් කියලා හිතුවට ඒ හොඳයි කියලා අල්ලගත්ත හැම දෙයක්ම පිටිපස්සේ දුක සැඟවිලා තියෙනවා. ඉතින් මොකද කරන්නේ? හිතනවා, කල්පනා කරනවා මම මේ වෙනස්ම විදිහ ආකල්පකින් වැඩ කටයුතු කරන්නේ. මොකද්ද? මෙන්න මේ දුකක්ම හටගෙන දුකක්ම නිරුද්ධ වෙනවා නම් ඒ දුක නැති කිරීම හොඳයි කියන ආකල්පය තමයි පිරිසගේ තියෙන්නේ. ඒතකොට ගිහි වෙලා ඒ වැඩ කටයුතු කරනවා නම් ඒ කෙනාගේ තියෙනෙත් ඒ ආකල්පේ. ඒ වගේම පැවිද්දෙක් විදිහට වැඩ කටයුතු කරනවා නම් අන්න ඒ ආකල්පෙම තමයි තියෙන්නේ. ඉතින් අපිට මේවා නැවත නැවත මතක් කරගන්න වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මහණෙනි මේ නැවත නැවත සිහි කරගත යුතු දේවල්. නැවත නැවත තමුන්ගේ ඔළුවට දාගත යුතු දේවල්. අර මොනවද ඔය කියන්නේ දැන් ඉන්න තැනක අමතක වෙනවා නම් නිකන් අර පොඩි නෝට් එකක් ගහලා කොහේ හරි අලවලා තියන්න කියලා. අන්න ඒ වගේ ස්ටිකි නෝට් එකක් අලවලා තියන්න කියලා. අන්න ඒ වගේ මේවා නැවත නැවත තමුන්ගේ ඔළුවට දාගන්න කියලා සඳහන් කරනවා. නැවත නැවත කල්පනා කරන්න කියලා සඳහන් කරනවා. එතකොට ඔහොම නැවත නැවත කල්පනා කරන කෙනෙක්ට තේරෙනවා මේ කියන කතාව ඇත්ත. අපි මේකේ කොච්චර මේ වෛවාරණ නැටුම් නටාගෙන දඟලන්න හැදුවත් මෙන්න මේකේ යට තියෙන්නේ මේ විදිහ දෙයක් කියලා තේරුම් යන්න පුළුවන්. ඊළඟට තව කරුණු දෙකක් සඳහන් වෙනවා. මොනවද සඳහන් වෙන්නේ? ඊළඟට සඳහන් වෙනවා කච්චිනකෝ මේ අත්තා සීලතෝන උපවද්දතිති. ඊළඟට සඳහන් වෙනවා කච්චිනකෝ මං අනුවිච්ච විඤ්ඤු සබ්‍රක්‍මචාරී සීලතෝන උපවදන්තිති. ඔන්න මේ විදිහ දෙකක් සඳහන් වෙනවා. තමුන්ගේ සීලය ගැන. මොකද්ද? මට මේ මගේ හිත මගේ සීලය ගැන දොස් නොනගාවා කියන එක තමයි පළවෙනි එක. ඊළඟට කියනවා මගේ වටේ ඉන්න මේ කල්යාණ මිත්‍රයෝ
මගේ සීලය ගැන දොස් නොනගාවා. ඔන්න ඔය විදිහේ දෙයක් තමුන් නිතර හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද්ද මේ මගේ සීලය ගැන මගේම හිත දොස් නගනවා කියලා කියනවා. දැන් අපි හිතමු මේ පව්කම් කරන්න අවස්ථාවම ඔන්න මේ පුද්ගලයා මොකද කියන්නේ, පොඩ්ඩක් වටපිටාව බලනවා තමුන්ගේ පවුලේ කට්ටිය බලාගෙන ඉන්නවද, නැත්නම් එහා ගෙදර මිනිස්සයා බලාගෙන ඉන්නවද, ඔන්න පොඩ්ඩක් වටපිටාව බලනවා. ඉතින් කවුරුත් පේන්නේ නැත්තම් මොකද කරන්නේ? අන්න ටක් ගාලා බඩට දාගෙන ඔන්න මුකුත් උනේ නෑ වගේ ඉන්නවා. මුකුත් කරේ නෑ වගේ ඉන්නවා. දන්නවනේ වගේ ඉතින් වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා. මුකුත් උනේ නෑ, මුකුත් කරේ නෑ, මම නම් හරි අහිංසකයි වගේ ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අර ඔලොක්කුවට hina වෙලා කියනවා, මිනිහෝ උඹ බලාගෙනනේ. කවුරු නැතත් උඹ බලාගෙනනේ. උඹේ හිත දන්නවනේ මෙහෙම දෙයක් කරා කියලා. උඹ දන්නවනේ මෙහෙම දෙයක් කරා කියලා. අන්න බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. මොකද්ද මේ තමුන්ගේ හිත දන්නවා. තමුන්ගේ හිත දන්නවා මම මෙහෙම දෙයක් කරා. මේ පාප කර්මයක් කරා. ඕකේ හිත ඇතුලේ තියෙනවා. ඉතින් ඕකට ඔය විපාකෙ දෙන්නෙත් ඔය හිතෙන්ම තමයි. ඔකට විපාකෙ හදලා දෙන්නේ. අන්න කියනවා මුලින් තමුන් කල්පනා කරලා බලන්න ඕනේ මගේ හිත මගේ සීලය ගැන මට දොස් නගනවද? ඔන්න පළවෙනි දේ. මගේ හිත මටම දොස් නගනවද මගේ සීලය ගැන? පැවිද්දෙන් නම් යම්කිසි සීලයක් තියෙනවා. ගිහියෙන් නම් යම්කිසි සීලයක් තියෙනවා. ඉතින් ඒකේ ඉන්නකොට මට මගේ හිත විසින් දොස් නගිනවද මෙන්න මේ සීලය හරියට රකින්නේ නැහැ කියලා. ඉතින් ඒක එකපාරට ගිහි පිරිසකට රකින්න පුළුවන් වෙයි කියලා නෙමෙයි අපි කියන්නේ. පැවිදි පිරිසටත් එහෙම එකපාරට බෑ. නමුත් වරදක් වුණොත් වරද හැටියට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේලාට ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ආපත්‍යක් වුණාම ගිහිල්ලා ඔන්න දැන් දන්නවනේ මෙහෙම එකක් වුණා කියලා. ගිහිල්ලා කියනවා කවුරු හරි ඒ කල්යාණ මිත්‍රයෙක් ගාවට ගිහිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ අවසරයි මම මෙහෙම දෙයක් මට වුණා. මෙහෙම ආපත්‍යක් මට වුණා. ඉතින් මේ ආපත්තියට මට පිළියම් කරලා දෙන්න කියලා ඔන්න ඉල්ලා සිටිනවා. මේ ආපත්තිය මම දේශනා කරනවා කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අර පරාජිකා 4 හැරෙන්න ඉතුරු ඕන එකක් කතා බහ කරලා කියලා ඒ පිරිසගෙන් ක්‍රමේ හදාගෙන පිරිසිදු කර ගැනීමේ හැකියාවක් භික්ෂුවකට තියෙනවා. ඒ වගේම තමයි අන්න ගිහි පිරිසටත් සමුන්ට තේරෙනවා නම් ඔන්න මම මේ විදිහේ වරදක් කරා. ඉතින් කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් ගාවට ගිහිල්ලා කියන්න පුළුවන්. මගේ අතින් මෙන්න මේ විදිහේ අඩුපාඩුවක් වෙනවා. මගේ මේ විදිහේ දුර්වලකමක් තියෙනවා. මම ඒක හදාගන්න උත්සාහ කරනවා. අර භික්ෂුන් වහන්සේලා දේශනා කරනකොටත් තියෙනවා. මේ අනාගතේ මම මේකෙන් හික්මෙන්න බලාපොරොත්තු වෙනවා. අනාගතේ මේක මම මේ අඩුපාඩුව හදාගන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි අර දේශනාව කරන්නේ. ඒතකොට ගිහි කෙනෙක්ටත් පුළුවන් තමුන් දැන් වල ගිහිල්ලා ඔය මේ කියනවා නෙමෙයි. ඒ වෙනුවට තම් කිසි කල්යාණ මිත්‍රයෙක් ගාවට ගිහිල්ලා කියනවා මගෙන් මේ විදිහ අඩුපාඩුවක් වුණා. මගේ මේ විදිහ අඩුපාඩුවක් තියෙනවා. මම ඒක හදාගන්න උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් තමුන් කොහේ හරි මේ බුදු පිළිමයක් ගාවට හරි ගිහිල්ලා කියනවා මගෙන් මේ විදිහ අඩුපාඩුවක් වුණා. මම මේ සීලේ මේ පංච සීලේ නැවත සමාදන් වෙනවා කියලා තමුන්ට ඒක දේශනා කළා කියලා ප්‍රකාශ කළා අන්න පිරිසිදු වෙන්න හැකියාවක් තියෙනවා. අද පටන් මේ මොහොතේ පටන් මම ඒකෙන් වැළකෙන්න උත්සාහ කරනවා කියලා හැකියාවක් තියෙනවා. නමුත් ඉතින් ඒකෙන් අපි කියන්නේ නැහැ වැළකෙන්න පුළුවන් කියලා එකපාරට. නැවත අඩුපාඩු වෙන්න පුළුවන්. නැවත අඩුපාඩු වෙන බව දකින්න. ඒ දැක්කහම තමුන්ට ටිකෙන් ටික ඒ අඩුපාඩු හදාගන්න පුළුවන් හැකියාවක් එනවා. දැන් ඔය රැකී ආරක්ෂා කරනකොට බොරුව කියන එක නැතුවම බෑ. බොරුව කියන එක කියන්නම වෙනවා. නැත්තම් ඔය රැකී ආරක්ෂා කරන්න බැරි තරමට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්ත තමයි. ඔය කම්පැනි වල උඩට යන්නෙත් ගොඩක් වෙලාවට ඔය ඕන විදිහක බොරුවක් කියාගෙන දිව නැවෙන පැත්තට දේවල් කියන්න පුළුවන් කට්ටිය තමයි යන්නේ. නමුත් ටිකෙන් ටික උත්සාහ කරොත්, ටිකෙන් ටික මේ පිළිබඳ වීරයක් දැරුවොත් මේ පුද්ගලයාට තේරෙන්න පුළුවන් මෙන්න මේ බොරුවෙන් උනත් වළකින්න හැකියාවක් තියෙනවා. ඔය ගිහි ජීවිත ගෙවමින් උනත් වළකින්න හැකියාවක් තියෙනවා. ඒක සඳහා යම් කිසි වීරයක් උත්සාහයක් දරන්න ඕනේ. අර ගිහි සංකල්ප ප්‍රොමෝට් කරනව වෙනුවට පැවිදි සංකල්ප ටිකක් ප්‍රොමෝට් කරන්න වෙනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහේ පැවිදි සංකල්ප ටිකක් ප්‍රොමෝට් කරන්න වෙනවා. එහෙම ටිකෙන් ටික ප්‍රොමෝට් කරනකොට තේරෙනවා අන්න මේ බොරුවෙන් උනත් වළකින්න පුළුවන්. ඊළඟට 3 වෙනි ශික්ෂාපදේ. ගොඩ දෙනෙක්ට ඉතින් අමාරුයි රැකගෙන ඉන්න. ඉතින් අමාරු වුණාට මොකද? තමුන් ඒ විවාහපත් වෙලා තියෙනවා නම් තමුන් එහෙම නැත්තම් යම් කිසි විදිහක
සීලයක් සමාදන් වෙලා තියෙනවනම් අන්න ඒක රැකගෙන ඉන්න ගොඩක් වෙලාවට අමාරුයි. ඉතින් වටපිටාවේ තියෙන්නේ අපිව කුප්පන දේවල්, අපිව අවුස්සන දේවල්. ඉතින් නමුත් ටිකෙන් ටික උත්සාහ කරොත් අර ඇබ්බැහිය දැක්කොත් මෙහෙම ඇබ්බැහියක් මට තියෙනවා, මේකෙන් මට වළකින්න ඕනේ කියලා ඔය පියවර ගණනාවක් කඩාගෙන ගිහිල්ලා තමයි ඔය ඇබ්බැහියේ ශික්ෂාපදයක් කඩන තරමට යන්නේ. පියවර ගණනාවක් තියෙනවා. අර ලේයර්ස් ගණනාවක් තියෙනවා. ඉතින් පැවිද්දෙට පනවලා තියෙනවා මොකද්ද? මේ වගේ ගමනක් යනකොට කාන්තාවක් හම්බෙන්න යනකොට ඇස් මේකප් කරන තැන ඉඳලම ආපත්‍ති. මේකප් කරන තැන ඉඳලම ආපත්‍ති. කුටියෙන් එළියට බහලා අඩි කිහිපයක් තියෙනකොට ආපත්‍ති. ඊළඟට ගිහිල්ලා වාඩි වෙනකොට ආපත්‍ති. ඒ කාන්තාව සමග ඒ නොවැදගත් දේවල් කතා කරනකොට ආපත්‍ති. ඔන්න ඔය විදිහට ලේයර්ස් ගණනාවක් පෙන්වනවා. මේ වැටවල් ගණනාවක් තියෙනවා. ඒ වැටවල් ගණනාව කඩාගෙන යන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි ගිහි ජීවිතයකත් ඔය වගේ ශික්ෂාපදයක් කැඩෙනකොට මේ එකපාරට මේ ගහෙන් ගෙඩියෙන්නා වගේ කැඩෙන්නේ නැහැ. ඒ වෙනුවට පියවර ගණනාවක් පැනලා තමයි කැඩෙන්නේ. ඉතින් ඔය ෆෝන් වලින් මැසේජ් කරනවා වෙන්න පුළුවන්. ඔහොම නොයෙකුත් දේවල් තියෙනවානේ. අන්න ඒ විදිහට පියවරෙන් පියවර Facebook ඇඩ් කරලා වෙන්න පුළුවන්. ඉතින් ඔහොම තියෙනවා. ওই විදිහට පියවරෙන් පියවර ගිහිල්ලා පියවර ගණනාවක් ගිහිල්ලා තමයි ශික්ෂාපදයක් කැඩෙන්නේ. අර ලේයර්ස් ගණනාවක් කඩාගෙන ගිහිල්ලා තමයි අන්න වැටපයින්නේ. වැට පැන්නා කියලා කියන්න පුළුවන්. අන්න එදාට තමයි. එතකොට ওই විදිහේ දේවල් ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ට මේ වගේ ගිහි සංකල්ප වෙනුවට පැවිදි සංකල්ප ප්‍රොමෝට් කරන කෙනෙක්ට තේරෙනවා අන්න එක වැටක් පැන්නා. අන්න එක ලේයර් එකක් කඩාගෙන ගියා. ඔන්න දෙවෙනි ලේයර් එක. ඔන්න තුන්වෙනි ලේයර් එක. ওই විදිහට මේ යනවා තේරෙනවා. මේ යන්නේ කොන පැත්තටද කියලා තේරෙනවා. එතකොට අන්න ඒ අතරමැගින් නවත්තලා බ්‍රේක් ගහලා යන්තම් ක්ලච් බ්‍රේක් කරලා පොඩ්ඩක් ආපස්සට හරව ගන්න හැකියාවක් තියනවාද කියලා බලන්න පුළුවන්. ඒවා ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ට තමයි ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඒතකොට මේ විදිහට අපි බලනවා මෙන්න මේ ගිහි සංකල්ප වෙනුවට මේ පැවිදි සංකල්ප ප්‍රොමෝට් කරන්න පුළුවන්ද? හරියට නිකන් අර බුරා නගින ගින්නකට නිකන් වතුර බාල්දියක් ගැහුවා වගේ. ගින්න නිවෙන්නේ නැහැ. නමුත් වතුර බාල්දියක් ගැහිම පමණිනුත් යම්කිසි සේවාවක් වෙනවා. අන්න ටිකක් හරි අර ගින්නේ තියෙන ප්‍රබලතාවයේ අඩුවීමක් වෙනවා. එතකොට අර ගිහි සංකල්ප ප්‍රොමෝට් කරන වෙනුවට බලනවා පැවිදි සංකල්ප ප්‍රොමෝට් කරන්න පුළුවන්ද? මෙන්න මේ අපි අද 5යිනේ සඳහන් කරන්න පුළුවන් උනේ වෙලාවත් ඉවර වෙගෙන එනවා. එතකොට අපි ඊතුරු 5 ඊළඟ සතියේ තියාගමු. ඉතින් මේ පහෙන් අපිට පුළුවන් ද මේ විදිහේ සංකල්ප ප්‍රගුණ කළා මේ විදිහේ සංකල්ප වලට අතහිත දීලා මෙන්න මේ තමුන්ගේ මේ ජීවිතේට මේ යදාලා තියෙන වැඩේට මේ බෙයොමු වෙලා තියෙන වැඩේට උපකාරයක් විදිහට ඒක අරගන්න පුළුවන් වෙයිද කියන දරන උත්සාහයක් තියෙනවා. ඒ සඳහා බැරි නෑ. ඒක ටිකෙන් ටික උත්සාහයෙන් කරන්න ඕනි. තමුන්ගේ නුවණ ඉස්සරහෙන් තියාගෙන ක්‍රමයට ප්‍රඥාවෙන් කරගෙන යන්න ඕන. එකපාරට ඕවා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අදට වැඩිය හෙට හොඳද කියලා බලනවා. හෙටට වැඩිය අනිද්දා හොඳද කියලා බලනවා. එහෙම දීර්ඝ කාලීනව ටිකෙන් ටික මේ ට්‍රෙන්ඩ් එක කොහෙටද යන්නේ කියලා බලනවා. ටිකෙන් ටික ඉහළට යනවාද කියලා බලනවා. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවක් තමයි අපි යොමු වෙලා ඉන්නේ. ඉතින් මේ විදිහට තමුන් ගැනම අවධානයෙන් ඉන්න කෙනෙක්ට තමයි මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී තමයි අපිට ওই සතිය කියන එක ගලපලා ගන්න පුළුවන්. තමුන් ගැන අවධානයක් නැත්තම් අපි කරන වැඩ මොකද අපිට වෙන්නේ? මම ගැන අවධානයක් නැතුව මම වැඩ කරනවා නම් එතකොට ඒ වැඩවල ප්‍රතිඵල මොන වගේ වෙයිද කියලා හිතන්න කල්පනා කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට හිතලා කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. හිතලා කල්පනා කරන්න ඕනේ. සිහිය පීඨවගෙන වැඩ කරන්න ඕනේ. එහෙම සිහිය පීඨවගෙන වැඩ කරනකොට තේරෙනවා මෙන්න මේ අර කුණු වෙන ඒ සංකල්ප වෙනුවට පැවිදි සංකල්ප ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ විදිහට ගිහි ජීවිත ගෙවුවත් අර කයෙන් පැවිදි නොවුනත් පැවිදි හිතක් හදාගන්න පුළුවන්. ටිකෙන් ටික හදාගන්න පුළුවන්. ඉතින් ගිහි ජීවිත ගෙවනකොට කියනවා ගොඩ දෙනෙක් අපි මේ විදිහට වැඩ කටයුතු කරගෙන ඉඳද්දි කොහොමද ඕවා ගැන හිතන්නේවත්? නිවන් යන්න තියා හිතන්නේවත් කොහොමද කියලා තමයි කියන්නේ. එතකොට අර කරදර බාධක වැඩි කියලා තමයි හිතෙන්නේ. නමුත් ওই කරදර බාධක ඇතුළෙම නිවන සැඟවිලා තියෙනවා. ওই කරදර බාධක අස්සෙම තමයි නිවන සැඟවිලා තියෙන්නේ. එතකොට පැවිද්දෙට වැඩි කරදර බාධක වැඩි කියන්නේ මොකද්ද? අන්න නිවනට තව ළඟින් ඉන්න පුළුවන් උත්සාහ කරන කෙනෙක්ට. අපිට නම් සම්බාධ තියෙන ඒවා දැන් ওই කැලෙන්, කූඩැල්ලන්ගෙන්, රිලවුන්ගෙන් ටිකක් මග ඇරිලා තමයි තියෙන්නේ. කෙනෙක් එන්නකොට ඔය චෙක් පොයින්ට්ස් ගණනාවක් තියෙනවා පාස් කරගෙන එන්න ඕනේ. රිලව් චෙක් කරනවා මුලින් රිලව් පාස් කරන්න ඕනේ. ඊට පස්සේ කූඩැල්ලෝ චෙක් කරනවා කූඩැල්ලෝ පාස් කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තියෙනවා. නමුත් ගිහි කෙනෙක් කල්පනා කරනවා මම ඉන්නේම මේ කුණු කන්දල ඇතුලේ. එතකොට මට පුළුවන්ද
මේ විදිහේ ප්‍රතිපත්තියක් කරන්න කියලා අධෛර්යමත් වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ගත්තොත් මේ විදිහේ ප්‍රතිපත්තියක් ගිහි ගෙදර ඉඳගෙනත් රකින්න පුළුවන්. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ගෘහපතියෝ ගැන සඳහන් වෙනවා. ඒක ගෘහපති එක්ක සඳහන් කරනවා මොකද්ද? මම මේ සංඝයා වහන්සේ කෙනෙක් මට හම්බුනහම මම ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අහනවා. ධර්මය අහනවා. දැන් මේ සංඝයාගෙන් ධර්මය අහනවා. බැරිලවත ඒ ස්වාමීන් වහන්සේ මට ධර්මය කිව්වේ නැත්නම් මම ඒ ස්වාමීන් වහන්සේට ධර්මය කියලා දෙනවා. මේ ගිහි කෙනෙක් කතා කරන්නේ. එතකොට මට බණ කියන්න කියලා ආරාධනා කරනවා. මට බණ කිව්වේ නැත්නම් මම බණ කියනවා. එහෙම කියනවා. එතකොට එච්චරට මේ ප්‍රතිපදාව වඩලා. ඉතින් මේ පිරිසත් මේ විදිහට ධෛර්යමත් වෙන්න පුළුවන්. මේ හාමුදුරුව අපිට බණ කිව්වේ නැත්නම් අපි මේ හාමුදුරන්ට බණ කියනවා කියලා හරි හිතට ධෛර්යයක් හදාගෙන මේ විදිහේ ප්‍රතිපදාවකට එන්න පුළුවන්. ඒ විදිහේ හැකියාවක් අපිට තියෙනවා. ඒ ශක්තිය අපි ඇතුලේ තියෙනවා. නමුත් අපි ඒක පාදගන්නේ කොයි විදිහටද? අර කුණු ගිහි හිත වෙනුවට පැවිදි හිතක් හදාගන්නේ කොයි විදිහටද කියලා උත්සාහවත් කරා. ඒ සඳහා යම් කිසි මඟ පෙන්වීමක් තමයි අපි අද කරන්න උත්සාහ කරේ. එතකොට ඒ විදිහේ පැවිදි හිතක් හදා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. මං හිතන්නේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ අදත් බොහොම අර්ථවත් ධර්ම දේශනාවක් සිද්ධ කරා. මේ අපි ගිහි ජීවිතේ ඉඳගෙන වුණත් අපිට කොහොමද පැවිදි හිතක් හදාගන්නේ කියන එක හරිම සරලව මං හිතන්නේ හැමදෙනාම මාත් එක්ක එකඟ වෙනවා ඇති ඒකට. ඉතින් බොහොමත්ම ගෞරවයෙන් යුතුව දෙපා නැමද ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. නමස්කාර කරනවා ඒ ධර්මදේශනාව වෙනුවෙන්. මම නදීප් මහත්මයාට ආරාධනා කරනවා අපිට අද ලැබිලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා. අද මේ සාගර හාමුදුරුවෝ නෑ. සාගර හාමුදුරුවෝ ලොකු ස්වාමීන් වහන්සේ එක්ක යම් කිසි වැඩ කටයුත්තකට ගිහිල්ලා. ඒතකොට 13 ස්වාමීන් වහන්සේ තියෙනවා හදිස්සියකට මේ බෙල්ල තියන්න බලාගෙන ඉතින් අපි කරගෙන යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ දැනට අපිට ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. ඔබ වහන්සේලා දෙන්නට මාරුවට මේ පිළිතුරු ලබා දෙන්න පුළුවන් නම් අපි ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා. එහෙම කරමු. එහෙම හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නදීප් ඔයාට මයික්‍රොෆෝන් එක. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අද ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තිනවා. ඒ පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කිරීමට වහන්සේගෙන් අවසර ඉල්ලා සිටිනවා. හොඳයි. ස්වාමින් වහන්සේට নমස්කාරය වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සක්මන. යටිපතුල් වෙත සතිමත් වෙමින් සක්මන කළෙමි. යටිපතුල් වෙත සිහිය පිහිටවන අතරතුරම අනෙක් සිතුවිලි වලටද සිත පැමිණෙමින් ඊතා ඉක්මනින් සිහිය යටිපතුල්ෙන් සිතුවිලි වලටද සිතුවිලි වලින් යටිපතුල් වලටද මාරු වී ගියේය. ඇතැම් විට පාදයක් උස්සා නැවත බිම තබන අතරතුර හිත පිටත ගොස් නැවත පැමිණේ. ඇතැම් විට පියවර 10කට පමණ පසු නැවත පැමිණේ. සක්මන ආරම්භ කොට විනාඩි 20කට පමණ පසු පාදයෙන් පාදයට සතිය මාරු වන විටදී ඇතිවන හිස් මොහොත තුලදී ක්ෂණ මාත්‍ර නිවන ලෙස ලොකු ස්වාමින් වහන්සේ විස්තර කළ ස්වභාවයක් දැක්කෙමි. ඒ ඊතා ප්‍රණීත ලෙස දැනුනි. එහෙත් ඊට නොඇල්ලුනේමි. ක්‍රමයෙන් යටිපතුල් වෙත හා හිස් බව තුලින් දකින ක්ෂණ මාත්‍ර නිවන යන දෙකම කෙරෙහි සමාන උපේක්ෂාවෙන් සතිමත් කොට සක්මන නිම කළෙමි. පර්යංකේ ආනාපාන සතිය වෙත හිත පිහිටුවෙමි. මුලදී හුස්ම රැල්ල ඊතා අක්‍රමික විය. විනාඩි 40ක් පමණ මේ අක්‍රමික බව පැවතුණි. හුස්ම රැල්ල පසුව හුස්ම රැල්ල ක්‍රමවත් විය. සියුම් වී ගියේය. අවකාශය වැනි දෙයක් සකස් විය. මුලදී එම අවකාශයේ විසින් හුස්ම රැල්ල වෙත බලවත් තෙරපීමක් ඇතිකොට හුස්ම රැල්ල තවත් සියුම් වී ගියේය. යම් බියක් ඇති වුවද දිගටම හුස්ම රැල්ල වෙත සතිය පිහිටුවමින් එම අවකාශයේ දෙසට බලමින් යම් වේලාවක් සිටින විට එම තෙරපුම් ගතිය නැති වී සුවපහසු බවක් ඇති විය. හිස් අවකාශය වෙත හිත පිහිටුවා හුස්ම රැල්ල දෙස බැලුවෙමි. එය සියුම් වී එහෙත් පැහැදිලිව දිලිසෙමින් පැවතියේය. පර්යංකය මෙසේ නිම කළෙමි. තෙරුවන් සරණයි. සියලු යහපත වේවා. මාතාව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් මෙතන
මේ වාර්තාකරණයත් හොඳයි තමුන්ගේ අත්දැකීම හොඳට ඒ වාර්තාවට යොදලා තියෙනවා. ඒ ක්‍රමේ හොඳයි. මේ පුරුදු වෙලා තියෙන ක්‍රමේ හොඳයි. දැන් ওই විදිහට කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒතකොට දැන් අපි කල්පනා කරොත් දැන් මුලින්ම මේක පටන් ගන්න කෙනෙක්ට දැන් මේ සිහිය කියන දේ පුරුදු කරන්න පටන් ගන්න කෙනෙක්ට මුලින් තියෙන හැඟීම තමයි මෙන්න මේ හිතේට ඇති වෙන දේවල්. මට මේ එන අදහස් උදහස්. මේවා ඔක්කොම මේ මම නැත්තම් මගේ එහෙම නැත්තම් මගේ ආත්මය කියලා හිතෙනවා. ඉතින් ඒ විදිහට තමයි පටන් ගන්න. දැන් අපි එතකොට දැන් සාමාන්‍ය ඕක අහලා නැති කෙනෙක් බැලුවොත් එයා හිතනවා මේ හිතට එන අදහස් මගේ. මම මේ අදහස ක්‍රියාත්මක කරන්න ඕනේ. ওই විදිහටනේ අපිට දැනෙන්නේ. නමුත් මේ සතිය කියන දෙයක් තමුන්ගේ ජීවිතයට ලං කරගත්තොත් සතිය කියන දෙයක් ඇති කරගත්තොත් මොකද වෙන්නේ? අන්න අරක නිරීක්ෂණය කරන්න කියන අදහස තමයි තියෙන්නේ. ඒතර මේ හිතක් තියෙනවා, ඒ දැනීම් සම්භාරයක් තියෙනවා, යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. නමුත් ඒක නිරීක්ෂණය කරන්න යමු වෙන්න කියන අදහසක් තියෙනවා. ඒතර නිරීක්ෂණය කරන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ නිරීක්ෂකයයි අර මගේ කියලා හිතයි අතර යම්කිසි පරතරයක් ඇති වෙනවා. යම්කිසි පරතරයක් ඇති වෙනවා. අන්න ඒ පරතරේ බලන්න. එතකොට ওই පරතරේ නිවනෙන් කෙලවර වෙන පරතරයක්. නිවරෙන් කෙලවර වෙන පරතරයක්. හරියට අර ඔය අදහස හරියට ඔලුවට දාගන්න පුළුවන් වුණොත් අර මොකද්ද කියන්නේ උණ ගහක මල් පිපුණා වගේ තමයි. ඔන්න මලක් පිපුණා. හරි දැන් වැඩේ හරි. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? අපේ ඔලුවට ඕක දානවා. දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඉතින් අර උණ ගහක මල් පිපුණා වගේ තමයි. උණ ගහක මල් පිපුණා වගේ තමයි. ඉතින් අර හොඳයි මගේ කියලා රැකගෙන ඉඳියව ඔක්කොම මොකද වෙන්නේ? ඔක්කොම ඉතින් ටිකෙන් ටික අර උණ ගහේ මල් වගේ තමයි. ටිකෙන් ටික නැති භංගස්ථාන වෙලා යන්න පටන් ගන්නවා. ඉතින් ඔය වැඩේ තමයි තියෙන්නේ. මොකද්ද? අන්න අර මම මගේ ආත්මය කියලා හිතාගෙන ඉඳපු එක පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න. නිරීක්ෂණය කරන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න මගේ ආත්මය කියන එකයි මෙන්න මේ නිරීක්ෂකයා අතර පොඩි පරතරයක්. මුලින් ඒක එහෙම ලොකුවට පේන්නේ නැහැ. පොඩි පරතරයක් ඇති වෙනවා. පොඩි පරතරයක් ඇති වුණ ගමන් ඉතින් අර උණ ගහේ මලක් පිපුණා. බට ගහේ මලක් පිපුණා. නැත්තම් කොටලු දෙනක් ගැප් ගත්තා වෙනවා. ඉතින් ඔය පරතරේ ටිකෙන් ටික මේක පුරුදු කරන්න මේක ටිකෙන් ටික වර්ධනය වීමක් තමයි වෙන්නේ. මේ පරතරේ ටිකෙන් ටික වැඩි වෙනවා. මේ පරතරේ අර මගේ කියලා අල්ලගත්ත දේවල් මේ බාහිරේ ඉඳගෙන බලනවා වගේ වෙන කෙනෙක්ගේ දිහා බලනවා වගේ නිරීක්ෂණය කරන්න මේ පුද්ගලයා ටිකෙන් ටික යොමු වෙනවා. අන්න ඒ නිරීක්ෂණය වැඩි වෙන්න මොකද වෙන්නේ? අර දෙක අතර පරතරේ වැඩි වෙනවා. දැන් ඕක වැටුණාට පස්සේ ඔළුවට හරියට ඉතින් වැඩක් නැහැ. අර ගෙවපු ගිහි ජීවිත ඔක්කොම අන්න යථා ස්වභාවය පේන්න ගන්නවා. ඉතින් ඒ දවස්වල මම පැවිදි වෙන්න කියලා හිත ඉන්න කාලේ. මේක කරගන්න අමාරුයි කියන අදහසෙන් තමයි ඉඳී. මේක මේ කටට දාගත්තට ගිල ගන්න බැරි වෙයි කියන අදහසෙන් තමයි ඉඳී. ඉතින් මම මෙහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා කිව්වා වෙන තැනක. ගිහිල්ලා කිව්වා මෙහෙම අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් මේ විදිහේ ගැටලු තියෙනවා. දියා විසඳ ගන්න හැකියාවක් නැහැ. වැඩේ අමාරුයි කියලා කිව්වා. එතකොට මේ හාමුදුරුවෝ කියන ඉතින් අමාරු නම් තමයි ඉතින් මොකද කරන්නේ? නමුත් ඉතින් ඕක ඔලුවට වැටුණාට පස්සේ ඉඳලා වැඩකුත් නැහැ කිව්වා. ඕක ඔලුවට වැටුණාට පස්සේ ඉඳලා වැඩකුත් නැහැ කිව්වා. ඉතින් ඇත්ත තමයි. අර බට ගහේ ඔන්න මලක් පිපුණා. මල පිපුණාට පස්සේ දැන් ඉතින් ඉඳලා වැඩක් නැහැ. ඉතින් ඔය මල පුප්පවන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒතකොට එහෙම බැලුවාම තේරෙනවා අන්න අර මේ ඔක්කොම ක්‍රියාවලිය අතරේ යම්කිසි හිස් ස්වභාවයක් තියෙනවා. ඒ හිස් ස්වභාවය අපිට පේන්නේ නැත්තේ මොකද? අපි අර එන දේවල් අල්ලගන්න නිසා. අල්ලගත්ත ගමන් ඒක අපිට දෙයක් වෙනවනේ. අන්න ඒ වෙනුවට පොඩ්ඩක් මේක නිරීක්ෂණය කරන්න ගත්තාම තේරෙනවා. අන්න අර මේ හැම දෙයක්ම අතරේ මේ එන ජංජාලයක් යනවා. වම් කකුල තියෙනවා, දකුණු කකුල තියෙනවා, හිතවිලි තියෙනවා, ඔය සද්ද තියෙනවා, රූප තියෙනවා. ඔය ඔක්කොම අතරෙත් මෙන්න මේ හිස් ස්වභාවිකුත් තියෙනවා. එහෙම හිස් ස්වභාවයක් අත්දකින්නත් පුළුවන් වෙනවා. ඊළඟට පරයන්කයට ගියත් මොකද වෙන්නේ? අන්න හුස්ම තියෙනවා මුලින්. හුස්ම අතරේ නොයෙකුත් දේවල්, සද්ද, හිතවිලි දේවල් මැවිලා එනවා. ඔන්න ඒ අතරේ මේ හිස් ස්වභාවිකුත් තියෙනවා. ඒ හිස් ස්වභාවය ටික ඉන්න වැඩි වෙන ආකාරයකුත් පේනවා. මේ හොඳට ගැඹුරට ලොකුවට තියුණු හුස්ම ටිකෙන් ටික මොකද වෙන්නේ?
සියුම් වෙලා නොදැනෙන ස්වභාවයකට යනවා. එහෙම යනකොට මොකද වෙන්නේ? අපේ අර පරණ බිය. දැන් ඔය හිස්තැන පේන්න මොකද වෙන්නේ? අර පරණ බිය වැඩි වෙනවා. පරණ බිය වැඩි වෙන්නේ මොකද්ද? අර මම මගේ ආත්මය කියලා ගත්ත බිය. ඉතින් ඒකට තමයි ඔය බය වෙන්නේ. ඉතින් බය වුණා කියලා ධෛර්යමත් වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට නැවත කරනවා. ඉතින් අද බය වුණා. හෙටත් මම බය වෙනවාද කියලා බලාගෙන යනවා. අනිද්දාත් මම බය වෙනවාද කියලා බලාගෙන යනවා. මේ බය වීමට මම සූදානම්ද කියලා බලාගෙන යනවා. ඉතින් ඔහොම කරනකොට තේරෙනවා බයත් ඔන්නම් වෙන්න පුළුවන්. ඉතින් බය වුණා කියලා වැඩකුත් නැහැ. ඔය තියෙන ටික දිය වෙලා යනකොට බය වෙන්න පුළුවන්. අර පාරතරයේ ටිකෙන් ටික වැඩි වෙනකොට අර මම මගේ ආත්මය කියාගත්ත දේවල් ටිකෙන් ටික ඈත් වෙලා යනකොට ඒවයි තියෙන පාරතරේ ටික වැඩි වෙනකොට මේ තැනත්තට මුලින් බයක් තමයි එන්නේ. ඉතින් බය ස්වභාවිකයි. මොකද ඉතින් කොච්චර කාලයක් නම් අරගෙන ආපු පොදියක් දාප්පවක. ඉතින් ඕක එහෙම එකපාරට අතාරින්නත් බෑනේ. අතාරින එකත් හරි නෑනේ. මෙච්චර මේ දුර අරන් ඇවිල්ලා. ඉතින් ඒකින්ද එහෙම එකපාරට බයක් කෙන එක ස්වභාවිකයි. දැන් සමහරු කියනවා මේ කෙලෙස් නැති කරන්න ඕනේ ස්වයින්නාස කියලා කියනවා. ඉතින් ඒ කෙලෙස් එහෙම එකපාරට නැති කරන්න යන්න එපා අප්පා. ඔච්චර කාලයක් දුර මේ සංසාරයක් පුරාවට අරන් ආපු ඒවා එහෙම එකපාරට නැති වෙන්නෙත් නෑ. එහෙම නැති වෙන්නේ නෑ. ඊළඟට නැති කරන්නත් බෑ. ඒ වෙනුවට මෙන්න මේ විදිහට අර තියෙන දුරස්භාවය ටිකෙන් ටික වැඩි කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වැඩි කරගැනීමේ සලකුණු ඕකේ තියෙනවා. ඔය කමටහන් වාර්තාවේ තියෙනවා. ඒ හරි මාර්ගයට වැටිලා තියෙන බව තියෙනවා. ඉතින් මේක නැවත කිරීමක්, ඒ බයට සූදානමින් යාමක් තමයි තියෙන්නේ. ඉතින් ඕක ඔය උපමාවකින් කිව්වොත් එහෙම මෙහෙන් ඇහිඳ ගන්නේව තමයි ඉතින්. මේ මොකද්ද? දැන් අපි පාරේ ට්‍රැෆික්. අපි හිතමු ට්‍රැෆික් ජෑම් එකක් තියෙනවා කිලෝමීටර් 2ක් විතර දිගට. ඉතින් අපි මොකද කරන්නේ? අපි ඔගේ වාහනයක් ඇතුලේ ඉන්නවා. දැන් මේ තැනට බොහොම වැඩ රාජකාරී මැද්දේ කොහේ හරි ගමනක් යන අතරේ තමයි ඉන්නේ. ඉතින් කල්පනා කරනවා අර වීදුරෙන් එවිල බලනවා, වටපිටාව බලනවා, අර මේ පේන තෙක් මානෙක වාහන. ඉතින් මොකද කරන්නේ? හෝන් එක ඔබාගෙන ඉඳලා බලනවා මේ ඒ සද්දෙටවත් මේ වාහන ටික තල්ලු වෙලා යයිද කියලා. හිස්තැනක්වත් නැහැ දිගටම වාහන. නමුත් හෝන් එක ඔබාගෙන ඉඳලා බලනවා මේ සද්දෙට හරි මේ වාහන ටික අයින් වෙලා මට පාරේ ඉඩ හම්බ වෙයිද කියලා. ඉතින් ওই විදිහේ මහා පීඩාවකින් තමයි මේ තැනත්තා ඉන්නේ. මහා පීඩාවකින් තමයි මේ තැනත්තා ඉන්නේ. නමුත් අපි හිතමු තව කෙනෙක් මේ දර්ශනේ බලාගෙන යනවා අන්න ප්ලේන් එකක යන ගමන්. උඩින් යන ගමන් බලනවා මේ ට්‍රැෆික් ජෑම් එක. ඒතර මේ තැනත්තට මොන වගේ දර්ශනයක්ද මේ ට්‍රැෆික් ජෑම් එක? මේ තැනත්තට බොහොම ලස්සන දර්ශනයක් මේක. ලස්සනට නිකන් කිලෝමීටර් 2-3ක් දිගට වාහන ගිනි පෙට්ටි තියලා වගේ එක දිගට පේලියක් හදලා තියෙනවා. හරි ලස්සනයි. ඊට පස්සේ සංගීතයක් වගේ හෝන් සද්ද ටිකත් ලාවට පසුබිමින් ඇහෙනවා. ඒතර මේ තැනත්තට අර වාහනේ ඇතුළේ ඉන්න මිනිස්සයා වගේ වෙහෙසක් තියනවද? අන්න එහෙම වෙහෙසක් නැහැ. අර කලින් වාහනේ ඇතුළේ ඉඳියාට මොකද? ඒ වෙහෙස උඩින් යන එක්කෙනාට නැහැ. අර ග්‍රවුන්ඩ් ට්‍රැෆික් වෙනුවට එයා ට්‍රැෆික් තමයි යාට තියෙන්නේ. එයා බොහොම සැහැල්ලුවෙන් මේ වාහන පෙළි දිහා බලාගෙන යනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමුන් ඇතුලේ ඇති වෙන්න පුළුවන්. අර පරතරේ ටිකෙන් ටික වැඩි වෙනකොට අන්න අර වාහනේ ඇතුලේ මිනිහා වෙනුවට අර උඩින් බලාගෙන යන ස්වරූපයක් එන්න පුළුවන්. අනේ ඒකට තමයි ওই මාර්ගේ අහුවෙලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා තව උනන්දු වෙන්න සූදානම් වෙලා යන්න කියලා අපි කියමු. කමඨහන් වාර්තාව සම්මහන්ස මම මීට මාස 4ක 5ක කාලයක පටන් සක්මන් භාවනාව කිරීමට පටන් ගතිමි. මුලින් විනාඩි 10කින් පටන්ගෙන මේ වන විට විනාඩි 40ක් පමණ කාලයක් සක්මන් භාවනාව කරගෙන යමි. සක්මන් භාවනාව කරගෙන යන අතර කකුලේ යටිපතුල බිම වැදෙන විට ඊතා තද ගතියක් ඇති වේ. එමෙන්ම යටිපතුලට සීතල සහ රස්නය දැනේ. තවද යටිපතුලට තද කුමක් හෝ ගැටුණු විට එහි තද බවක් දැනේ. ටික වේලාවක් සක්මන් කරගෙන යන විට කකුලේ උඩ පැත්තේද තදවීමක්ද ඇති වේ. සමහර විට දන හිසින් පහළ කොටසෙහි මස්පිඩු තදවන බවක්ද වැටහි. මෙසේ සක්මන් කරගෙන යන අතර සිත අතීතයට සහ අනාගතයට යයි. නමුත් ඒ බව වැටහෙනු විගස නැවතත් කකුලේ යටිපතුලට සිත තබාගෙන පෙර පරිදිම නැවතත් සක්මන පටන් ගතිමි. මගේ සක්මන් භාවනාවේ වැරදි අඩුපාඩු ඇතොත් පහදා දී භාවනාවේ ඉදිරි දියුණුවට උපදෙස් දෙනවෙන්
ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. ඒ වාර්තාව නම් මේ ආධුනිකයෙක්ගේ ගතියක්. ඒ කියන්නේ මේ මාස 6ක් විතරනේ භාවනා කරන්න පටන් අරන් කියලා කිව්වේ. ඒක නිසා යන්තම් මේ වැඩසටහනට ගැළපෙන ගාවක් මුලින්ම පේනවා. යන්තම් එකෙක් ඔන්න හම්බ වුණා. හරි. ඉතින් මේ කොහොම වෙතත් මේ පුද්ගලයාට මේ වාර්තා කිරීම සම්බන්ධව කමඨහන් වාර්තාවක් කොහොමද ලියන්නේ කියන කාරණා සම්බන්ධව එහෙමනම් හොඳ උපදෙස් පන්තියක් ලැබිලා තියෙනවා. ඒවා තේරුම් අරගෙනත් තියෙනවා වගේ කියලා මූලිකවම කියන්න පුළුවන්. සක්මන් කරද්දී මට මුලින්ම මොනවද දැනුනේ කියලා වම් කකුලට දකුණු කකුලට දැනෙච්ච විදිහ ඒ දේවල් එහෙම බොහෝම විස්තර සහිතව Tamanට පුළුවන් තරමින් විස්තර සහිතව එහෙම වාර්තා වෙලා තිබුණා. ඊළඟට මම හිතන්නේ පියවර ප්‍රමාණයක් කියලා තිබුණේ නැහැ. මෙච්චර ප්‍රමාණයක් යන්න පුළුවන් කියලා තිබුණේ නැහැ නේ. මේ ඉතින් Taman බලන්න Tamanට මේ විදිහට ඒක තමයි. ඉතින් මේ පුද්ගලයා බලන්න දැන් මේ විදිහට අපි වම දකුණ කියලා මූලිකව දැන් අපි මුලින්ම කරන්නේ දැන් මෙහෙම කමටහනක් අරගෙන දැන් සක්මනේ මෙහෙම යද්දී ඉතින් මේ හිත සාමාන්‍යයෙන් අපේ පුරුදු වෙලා තියෙන එක අරමුණක තියෙන්න නෙමෙයිනේ. විවිධාකාර අරමුණු වල නන්නත්තර වෙන්නයි අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? මේ හිත දැන් යටිපතුලට වගේ හිත තියලා මෙහෙම ඇවිදිනකොට මේ යටිපතුලට මොනවද දැනෙන්නේ කියලා අපි පුළුවන් තරම් හොඳට බලනවා. මේක කොහොමද තියෙන්නේ? ඉස්සෙනකොට කොහොමද? ගෙනියනකොට කොහොමද? ආයි තියෙනකොට කොහොමද? වම් කකුලයි දකුණු කකුලයි සමානවද පොළොවේ පිහිටන්නේ? වෙනස්වද පොළොවේ පිහිටන්නේ? කලින් පියවරට වඩා දැන් පියවර සමානද? වෙනස්ද? යනාදී වශයෙන් පුදුමාකාර විදිහට අපි බලන්න උනන්දු කරනවා. ඉතින් මෙහෙම උනන්දු කරද්දිත් මේ පුද්ගලයාගේ හිත දන්නේම නැහැ. ඔන්න දැන් වෙන වෙන අරමුණු වලට එහෙම පිට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් මෙතනදී අපිට තවත් පුංචි උපක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ වම කකුල මෙහෙම පොළවේ තියෙනකොට අපි හිතින් වම කියලා මෙනෙහි කිරීමකුත් කරනවා. දකුණු කකුල තියෙනකොට හිතින් දකුණ කියලා මෙනෙහි කිරීමකුත් කරනවා. ඉතින් දැන් මේ අපේ හිතට අපි ඇති වෙන්න වැඩක් දීලායි තියෙන්නේ. අපි හොඳට මේ විස්තර බලන ගමන්ම ඔන්න දැන් හිතින්ම මෙනෙහි කරනවා වම දකුණ කියලා මෙනෙහි කිරීමකුත් කරනවා. දැන් ඉතින් මේ හිතට වෙන වෙන අරමුණු වල යන්න තියෙන හැකියාව අඩුයි. මොකද මේ වෙලාවේ තමන්ගේ හිතට කරන්න වැඩක් තියෙන නිසා. ඉතින් මෙන්න මෙහෙම කරගෙන යද්දී තමයි අපේ හිත පුළුවන් වෙන්නේ වෙනදට වඩා ආරම්භයේදී වැඩි පියවර ප්‍රමාණයක් එක දිගට අපේ සිහිය පවත්වා ගන්න. ඉතින් දැන් මේ එක පියවරකදී සාමාන්‍යයෙන් පියවරකදී කොයි වගේද කියලා මේ පුද්ගලයා ලියලා තිබුණා. මට ඔසවනකොට මෙහෙමයි, ගෙනියනකොට මෙහෙමයි, ඊට පස්සේ අනාදී වශයෙන් මෙහෙම විස්තරයක්. ඉතින් දැන් මේක තවදුරටත් යද්දී මේ එකම පියවරක් තුල නෙමෙයි පියවර දෙකක්, පියවර කිහිපයක් අතරත් වෙනස්කම් මේ පුද්ගලයාට දකින්න පුළුවන් වෙනවා. මෙහෙම බලාගෙන යද්දී. ඒ කියන්නේ දැන් ආරම්භයේදී නම් මම මෙන්න මෙහෙමයි ඇවිදින්න පටන් ගත්තේ. මට මෙන්න මේ වගේ තේරුණේ. යනාදී වශයෙන් මෙයාට කියන්න පුළුවන්. ඊට පස්සේ තවත් ගැඹුරට යද්දී මුලදී මෙහෙම දැනුණට එන්න මේ සක්මන මෙන්න මේ වගේ විදිහට විපරිණාමය වුණා. මෙන්න මේ වගේ වුණා. යනාදී වශයෙන් මේ එකම සක්මනක් තුලත් ආරම්භය මෙහෙමයි, ටිකක් වෙලා ඇවිදිද්දි මෙහෙමයි, ඊළඟ පියවර මෙහෙමයි, තවත් එහාට යද්දි මෙහෙමයි කියලා මේ එකම සක්මන් වාරයක් තුලදී Tamanට ඒ අතරත් වෙනස්කම් දෙක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක ටික අර විදිහට අපි ආරම්භයේදී හොඳට ඕලාරිකව දැනෙන දේවල් වලට අපේ අවධානය යොමු කරමින් ඊට පස්සේ මේ විදිහට මානසිකාරයක් පවත්වමින් මෙහෙම කරගෙන යද්දි තමයි වෙන්නේ. ඉතින් තවත් ගැඹුරට යද්දී මේ විදිහට Tamanට තේරෙනවා නම් දැන් අර විදිහට වම දකුණ කියලා මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ හිත අර විදිහට මෙනෙහි කිරීමක් නැතුවම මේ ඇවිදිනවා කියන අරමුණේ අකණ්ඩව පවත්වා ගන්න පුළුවන් කියලා. එහෙනම් අතෙන්දී අර වීර්යය ටිකක් අඩු කරලා අපිට පුළුවන් අර මෙනෙහි කිරීම නවත්තලා මෙනෙහි කිරීම ටික අඩු කරලා හිමීට දැන් Tamanගේ හිත අර අරමුණේම තියලා එහෙම ඇවිදින්න. ඉතින් මේක කොතනදිද මේ මෙනෙහි කිරීම නතර කළ යුත්තේ? කොතනට එනකල් මෙනෙහි කළ යුතුද කියලා මේක කවදාවත් ඉරක් ගහලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ යෝගාවචරයත් වැරදි මෙනෙහි කරමින් යනවා. මෙනෙහි කිරීම අනවශ්‍ය තැන්වලදීත් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් මෙනෙහි කිරීම අවශ්‍ය තැන්වලදී නිසියාකාරව මෙනෙහි කරන්නේ නැහැ. මේ විදිහට කොහොම හරි වැරදි අර අපි කිව්වා ධම්මකුසල ස්වාමීන් වහන්සේ මුලදී අර ධර්මදේශනාවේදී කිව්වා වගේ මේ එකම දෙයක් අකණ්ඩව කිරීම හරහා ලැබිච්ච දෙයක්වත් නැහැ. නමුත් මේ වැරදි කිරීම හරහා තමයි මේ විදිහට අපිට බණ භාවනා කටයුතු දියුණු කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ සක්මන් භාවනාව සම්බන්ධව මම හිතන්නේ කලින් කමඨහන් වාර්තාවෙදිත් මේ පුද්ගලයාටත් දැනගන්න ලොකු විස්තරයක් කියවුණා. ඉතින් මෙතනින් එහාට
විශේෂ දෙයක් අවශ්‍යතාවයක් මං හිතන්නේ තවත් මොනවද කියන්න දෙයක් තියෙනවා කියලා. මම සල්නාත් අපිට ලිඛිතව ලැබී තිබෙන ප්‍රශ්න අවසන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සහභාගී වෙලා ඉන්න අයට ස්වාමීන් වහන්සේ අවසර දෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. හෙලෝ. නාමන්ත මහත්මයාට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් අන්මියුට් කරලා කරුණාවෙන්. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. මට දැනගන්න ඕන මේ මම ඉස්සර කියවපු සූත්‍රයක් තියෙනවා සංඛාරුප්පති කියලා. ඒකේ තියෙනවා මේ සීක බල, ඒ කියන්නේ සද්දා සීල ඡාග සුත පඤ්ඤා කියන සීක බල පහ දිනු කරලා කවුරු හරි නිවනට, ඒ කියන්නේ අන්තිමට තියෙන නිවනට හිත පිහිටවන එක ගැන, නිවනට හිත පිහිටවල මේ කාලයක් භාවනා කරොත් හරි මානසිකාර කරොත් වගේ ඒකේනා ඒකාන්තව නිවන් අවබෝධ කරනවා වගේ දෙයක් එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ භාවනා කරගෙන යනකොට මට හිතුනේ ඒ සීක බල පහම, ඒ කියන්නේ සද්දා සීල ඡාග සුත පඤ්ඤා කියන පහම මේ භාවනාවලිනුත් ඍජුව සහ වක්‍රව දෙආකාරයෙන්ම දියුණු වෙනවා කියලා. ඒ ගැන ඔබ වහන්සේකින් විස්තරයක් දැනගන්න කැමතියි. දෙවෙනි ප්‍රශ්නේ මේ ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි එක, ඒ කියන්නේ ඒ දෙක ටිකක් බැලු බැලමට ටිකක් පරස්පර වගේ බවක් පේනවා. නමුත් මම එහෙම හිතන්නේ නැහැ. නමුත් මේ ඒ දෙකේ කොහොමද ඒ ගැළපීම? මොකද මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල පංච ඉන්ද්‍රිය පංච බලවල ඒ දෙක දෙපැත්තෙන් තියෙන සතියේ තියෙන මැදින් විස්තර කරලා, ඉතින් බුදුරජාණන් වහන්සේ දෙයක් ඛණ්ඩනය කරනකොට ඊටාම පිළිවෙලට ඒ ඛණ්ඩනය කරන නිසා ඒ ගැන ඔබ වහන්සේගෙන් මේ දැනගන්න කැමති අවසරයි ස්වාමීන් වහන්සේ. සිරුවන් සරණයි. බොහොම පිං. හොඳයි. මේ අමාරු ප්‍රශ්නේ අහන්නේ. මේ කොහොම හරි දැන් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි කියන දේ නිකන් මේ කියන්නේ අන්ත දෙකක තියෙන දෙකක් වගේ කතාවක් දැනෙනවා කියලා ඒ වගේ කතාවක් කියවුනේ. ඉතින් ඒකේ යම් කිසි ඇත්තක් තියෙනවා. ඇත්තටම දැන් ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ වැඩිම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. ඉතින් මෙතන මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව කතා කරද්දී මට සූත්‍රයක නමක් නම් මතක් වෙන්නේ නැහැ. මේක බුදු පියාණන් වහන්සේ කියනවා මේ ශ්‍රද්ධාවෙන් යා යුතු තැන ප්‍රඥාවෙන් යන්න බෑ. සහ ප්‍රඥාවෙන් යා යුතු තැන ශ්‍රද්ධාවෙන් යන්න බෑ. ඉතින් මේ කරුණු කාරණා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඊළඟට වීරියයි සමාධියයි කියන දෙකත් ওই වගේ පොඩ්ඩක් දෙපැත්තක් තියෙනවා. දැන් වීරිය කියන දේ ගත්තම අපිට හිතට වචනේ ගත්තත්ම වෙන්නේ සාමාන්‍යයෙන් මහන්සි වෙලා කට කාගෙන එහෙම කරන වැඩක්. දැන් පරියංගයක් සක්මනක් ගත්තත් අපි වම දකුණ කියලා මෙනෙහි කරමින්, එහෙම නැත්නම් ආස්වාද ප්‍රාස්වාස කියලා මෙනෙහි කරමින් මෙහෙම කරනකොට මේක වීරියට අදාළ දෙයක්. ඊළඟට සමාධිය පැත්තට යනකොට ඔය මොනවත් නැහැ, බොහෝම කූල් එකේ පැත්තකට වෙලා එහෙම ඒක නිකන් නින්දර බර පැත්තක් වගේ එහෙම දෙයක් තියෙන. ඉතින් මේ දෙකත් පැති දෙකක තියෙන දෙකක්. හැබැයි බුදු පියාණන් වහන්සේ මෙතනදි කියන්නේ මේ ශ්‍රද්ධාව වැඩි යුතු තැන් තියෙනවා, ප්‍රඥාව වැඩි යුතු කාල තියෙනවා, වීරිය වැඩි යුතු කාල තියෙනවා, සමාධිය වැඩි යුතු කාල තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගොඩාක් නිදිබරව මෙහෙම ඉන්න කාලයක නම් බණ භාවනා කටයුතු කරද්දී අර සමාධි නිමිත්තක් ඇසු කරනවට වඩා වීරිය ඇසුරු කරන්න ඕනේ කියලා මෙන්න මේ වගේ සඳහන් වෙනවා. ඉතින් මට මෙතනදී මේක පැහැදිලිව සූත්‍රකින් කියන්න නම් සූත්‍රයක් මතක් වෙන්නේ නැහැ. මේ වගේ කතා තියෙනවා. හැබැයි උතන්දි බොහොම පැහැදිලි හරිය ලස්සන කතාවක් බුදු පියාණන් වහන්සේ කියන්නේ සතිකවාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මේ සතිය කියන දේ නම් ඔය කොයි කාලෙටත් වඩන්න ඕනි. මේක කවදටත් හරි කියන දේ නම් බොහොම පැහැදිලිව බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවා. මේ පහ හරියට මේ අස්සයෝ 5 දෙනෙක් බැඳපු අස්ත කරත්තයක් වගේ. මුන් 5 දෙනා පස් පැත්තකට අදිනවා වගේ කියලා හිතා ගන්න තියෙන්නේ. හැබැයි මේ මැද ඉන්න අස්සයා තමයි සතිය කියන්නේ. ඉතින් මේ මැද ඉන්න අස්සයා හරියට එයාගේ ට්‍රැක් එකේ යනවා නම් අනිත් 5 දෙනා පොඩ්ඩක් එහෙම ගියත් ඒව බැලන්ස් වුනේ නැතත් ගමන හිමීට කාලයත් එක්ක බැලන්ස් වෙනවා. ඉතින් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම හරියටම සමපාත වෙච්ච වෙලාවේදී තමයි නිර්වාණ අවබෝධය සිද්ධ වෙනවායි කියලා ධර්මයේ හැටියට නම් සඳහන් වෙන්නේ. ඉතින් එතන අර බැලූ බැල්මට මේ වගේ පොඩ්ඩක් නිකන් මේවා නිකන් වෙනස් කතා නේද කියලා. ඒ කියන්නේ මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව ගත්තාම ශ්‍රද්ධාව කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇදහිල්ලක් වගේ දෙයක් අපේ හිතටම වෙන්නේ. ප්‍රඥාව කිව්වම එහෙම නෙමෙයි, ඊට වඩා ටිකක්
බොහොම තාර්කික දැනුමක් හරි නිකන් ඊට වඩා දැනුම මූලික කරගත්තු දෙයක් වගේ දෙයක් තමයි දැනෙන්නේ. ඉතින් මේ දෙකේ පරස්පර විරෝධී ගතියක් තියෙනවා වගේ කියලා කෙනෙක්ට පැහැදිලිව හිතෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණා සියල්ලම නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍යයි. ඉතින් මේවැ සමපාත කිරීමක් අපි කරගන්න දැනගන්න ඕනේ. වීරය සමාධියයි ගත්තත් එහෙමයි. මැද තියෙන සතිය තමයි ওই කොයිකටත් මායින් කරන්නේ නැති, ওই කොයි වෙලාවෙදිත් අපිව පාවා දෙන්නේ නැති එකම චෛතසික ධර්මය. මේකට උත්තර දෙද්දි මට පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් අමතක වුණා. පළවෙනි ප්‍රශ්නේ නැවත පොඩ්ඩක් විග්‍රහ කරන්න පුළුවන්ද මහත්තයා? එහෙමයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ප්‍රශ්නේ මේ මජ්ක්‍ධිම නිකායේ සංඛාරුප්පති කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ අර සීක බල වඩන අය මරණින් මත්තේ තමන් ඒ සීක බල මේ ජීවිතය දියුණු කරද්දී පැහැදෙන තැන අනුව මරණින් මතු උපත ලබනවා කියලා මුලින්ම දිව්‍ය ලෝක ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයකින් එක උඩට ගිහිලා අන්තිමට කියනවා මේ බ්‍රහ්ම ලෝකෙත් ඉක්මල නිවන හිත පිහිටෙවොත් නිවන අවබෝධ කරලයි මරණයට එක්කම නිවන අවබෝධ කරනවා කියන එක දේශනා වෙනවා. මේ එතන ඒ සීක බල සතිය තුලිනුත් වැඩෙනවා කියලා මට හිතෙනවා. ඒ ගැන ඔබ වහන්සේගේ විස්තරයක් ওই විදිහට විචිත්‍ර විදිහට දැනගන්න තමයි කැමතියි. ඒ කියන්නේ සීක බල කියලා අතන මේ අදහස් කරේ සද්දා විරිය මේ මොකද්ද මේ සුතචාග පඤ්ඤා ඔය පහද? ඒ පහ සොයනස්. ඒ සූත්‍ර දේශනාව සද්දා සීල චාග කියන්නේ දන් දීම සුත දහම් දෙනෝ ප්‍රඥාව සාමාන්‍ය විදිහට. දැන් මෙහෙම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වගේ මේ වගේ සලකලා බලද්දී ශ්‍රද්ධා, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මේ වගේ ධර්මතා විවිධාකාර මට්ටම් වලින් විවිධාකාර විදිහට දේශනා කරලා තියෙනවානේ. ඉතින් මැදින් තැන් වල උදේ සුතේ, ඡාගේ, ඊට පස්සේ හිරියොතප් මේ වගේ දේවලුත් විස්තර කරලා තියෙනවා. දැන් මේ ධර්මතා බුදු පියාණන් වහන්සේ කොතනදිත් බොහොම මේ වඩන්නේ කියන්නේ ගෞරවාන්විතව ඒවට බොහොම තැනක් දීලා කතා කරපු බවක් තමයි හැම තැනකදීම පේන්න තියෙන්නේ. දැන් තවත් තැනක් ඕකෙන් ගත්තොත් එහෙම දැන් අපි දැන් මේ සතිය මූලික කරගෙන යන මෙහෙම තැනකට පුරුදු වෙලා තියෙන හින්දායි මම මේ වගේ කතාවක් මෙතනට ඇදලා ගන්නෙ. දැන් පොඩ්ඩක් මට මේ අතරම දැන් මේක පටන් ගන්න විදිය මතක නැහැ. දැන් අර අංගුත්තර නිකායේ තියෙනවා සති සම්පජඤ්ඤ කියලා සූත්‍රයක්. මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා නාහම්බිකෝ යසති හතූපනිසං හෝති හිරෝත්තප්ප. ඒ කියන්නේ මේ මට දැන් පාලි පාඨය මතක් වෙන්නේ නැහැ ඇත්තටම. දැන් මේ කියන්නේ දැන් සතිය නැතිනම් අපිට සිහිය කියන දේ නැතිනම් එතකොට ඒ නැති හිතට කවදාවත් හිරියොතප් කියන දෙක පහළ වෙන්නේ නැහැ. හිරියොතප් කියන්නේ බයලජ්ජාව කියන දෙක. ඉතින් මේ බයලජ්ජාව පහළ වෙන්න නම් අපිට සතිය තියෙන්න ඕනේ. ඊළඟට බුදු පියාණන් වහන්සේ මේ පිරිහෙන පැත්තකට වගේ තමයි මෙතන දේශනා කරන්නේ. මේ හිරියොතප් දෙක නැත්තම් ඒ කියන්නේ බයලජ්ජාව නැත්තම් කවදාවත් ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙන්න නම් අපිට බයක් ලැජ්ජාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් වෙනදා නම් අපි දැන් කැපයි කියලා හරි මේ කියන්නේ ගිහි ජීවිතේ නම් කැපයි කියලා හරි මේ ශික්ෂාපද ඛණ්ඩනයක් නොවුනත් අපි ඇස් තිබ්බ බලියට රූප ඔක්කොම ටික බලනවා. කට තිබ්බ බලියට කන්න තියෙන ඔක්කොම කැම ටික කනවා. ඉතින් දැන් මෙතන මේ පොඩ්ඩක් මවන්නේකට මේ වගේ දෙයක් ගැලපෙනවාද කියලා පොඩි තමා පිළිබඳව සොයන් විවේචනයක් වගේ දෙයක් මේ පුද්දලයට සතිය හරහා ඕන දැන් ඇති කරලා දෙනවා. එතකොට ඒ හරහා තමයි මෙයාට පොඩ්ඩක් ලැජ්ජාවක් බයක් කියලා දෙයක් ඇති වෙන්නේ. වෙනදා නම් ඇස් බෝල කරකව වටපිටේ තියෙන ඔක්කොම විකාර දර්ශන ටික අපි බැලුවා. නමුත් දැන් පොඩ්ඩක් හිතෙනවා මවන්නේකට මේක ගැලපෙන්නේ නැහැ කියලා බලන්න හිතේ ආසාව තිබුණොත් ඔන්න දැන් ඇස් දෙකෙන් බලන එක ඔන්න පොඩ වලක්ව ගන්නවා. ඉතින් මේ විදිහට ඔන්න දැන් ඉන්ද්‍රිය සංවරයත් ටික ඇති වෙනවා. අන්නේ ඉන්ද්‍රිය සංවරය තමයි අපේ සීලයට පදනම වෙන්නේ. ඉන්ද්‍රිය සංවරය නැති දැන අපිට සීලයක් ගැන හිතන්න බෑ. ඉතින් අන්නේ විදිහට මේ පුද්ගලයා ඔන්න දැන් ටික ඉන්ද්‍රිය සංවරය හරහාම සීලයක් දිනු කරගන්නවා. ඉතින් මේ සීලයක් දිනු වෙනවා කියන්නේ දැන් ආරම්භයේදී නම් අපි ওই කාරණා ඔහොම සලකා බලන්න නැතුව සීලයක් රකින්න ගත්තොත් මොකද වෙන්නේ? මේක කුරුසෙට තියලා එන ගැහුවා වගේ මේක කන්ට ඇට කණ්ඩත් එපාලු.
එක එක තේ සින්දු අහන්නත් එපාලු. මේ හරි ප්‍රශ්න ගොඩයි. දැන් මේ පල්ලෙහා භාවනා වැඩසටහන් වලට එහෙමත් එනකොට මේ කට්ටියට දැන් අපි ෆෝන් එක බාර ගන්නවා කිව්වට පස්සේ එහෙම මූණ නිකන් හෙන ගැහිච්ච සෝම් පිට්ටනියක් වගේ වෙනවා හැම කෙනාගේම. ඉතින් මේ ඇත්තන්ට මේක තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. මේ අපිට කට්ටියගේ මේ දුරකථනයක්වත් මොකක්වත් අවශ්‍යතාවයක් නෙමෙයි. මේ ඉන්න දවස් ටිකේවත් පොඩ්ඩක් මේ දේවල් වලින් ඈත් වෙලා මේක ඉන්න පුළුවන් නම් ඔය කට්ටියටයි ඒ සැනසීම කියලා. ඉතින් ආරම්භයේදී ඒ ඇත්තන්ට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මේ විදිහට බණ භාවනා කරලා දැන් ওই දවස් කිහිපයක් සතිමත් වෙලා ඊයේ මගේ යාළුවෙක් දැන් මේ භාවනා වැඩසටහනටම ඇවිල්ලා කතා කරා. මම ඇහුවා දැන් හෙට අද කට්ටිය පිටත් වෙන හින්දා දැන් කොහොමද කියලා. එනකොට නම් ස්වාමීන් වහන්සේ ෆෝන් එක ගන්නවා කියලා තිබුණෙත් නැහැ. ඉතින් මේක ගන්නවා කියලා දැනගත්තට පස්සේ මේ හරි ප්‍රශ්න ගොඩයි කියලා. මේ මරනවා වගේ එක්කන් ආවේ කියලා. ඉතින් මම ඇහුවා දැන් කොහොමද කියලා. දැන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ ඇත්ත තමයි. ඉතින් මේ ෆෝන් එකක් එහෙම තියාගෙන මේ වැඩේ මෙහෙම කරා නම් අපිට මේ තරම් මේකක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ මේ සතිය හරහාම ඉන්ද්‍රිය සංවරය ඒ වගේම දියුණු වෙනවා. ඉන්ද්‍රිය සංවරය හරහා ඒකම සීලයට පදනමක් වෙනවා. ඒ සීලය සමාධියට පදනමක් වෙනවා. ඒ සමාධියම අනිත් පැත්තට වීරියට ප්‍රඥාවට මේ දේවල් හැම එකකටම එකකට එකක් ලස්සනට බැඳිලා තියෙනවා. ඉතින් ඔය ඇතරේ සුත්තචාග පඤ්ඤා මේ වගේ ධර්මතාත් බුදු පියාණන් වහන්සේ විවිධාකාර සූත්‍රවලදී විවිධාකාර විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ සියලුම ධර්මතා මේ නිර්වාණ අවබෝධය සඳහා බුදු පියාණන් වහන්සේ තැන් වල ඒ විදිහට දේශනා කරලා තියෙනවා. ඒ පුද්ගලයන්ට ගැළපෙන විදිහට. ඉතින් කියන්න තියෙන්නේ අපි කොහෙන් හරි පටන් අරගෙන මේ කටයුත්ත මෙහෙම කරගෙන යද්දී මේ ධර්මතා මේ සතිය හරහා පුරුදු කරද්දී මේ ධර්මතා අපේ හිතේ අනිවාර්යයෙන්ම ටික වර්ධනය වෙනවා. ඉතින් ඔය සූත්‍රයේ කියන විදිහටම අරගෙන ඔය සූත්‍රයේ විදිහටම අපි සුතේ ඡාගේ ප්‍රඥාව මෙහෙම දියුණු කරලා එහෙම යන්නත් පුළුවන්. ඉතින් ඒ ගියත් හැබැයි යන්න වෙන්නේ මේ සතිය හරහා ඒ පාර හරහාම තමයි. එතකොට අර කියපු විදිහට ඒ අනික් ධර්මතාවත් මේ නිර්වාණ අවබෝධය සඳහා ඕකේ සඳහන් නොවුන වචන වලින් තියෙන අපි සරලව කියනවා නම් ඉන්ද්‍රිය ධර්ම වල ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන ඔය පහම වර්ධනය වෙනවා. වෙන සූත්‍ර වල තවත් වචන වලින් ඇති. හිරියොතප් කියන වචන දෙක ගාවලා තවත් තැනක සඳහන් වෙනවා ඇති. ඉතින් ඒ විදිහට කරගෙන ගියත් අර විදිහට අවසානයේ ඔය ඔක්කොම කරුණු කාරණා වර්ධනය වෙනවා. ඉතින් ඒ වගේ තත්වයක් තමයි අතරම මේ නිර්වාණ අවබෝධය සඳහා මේ යන ගමනේදී මේ බුද්ධ දේශනාව මේ පරියප්ති ධර්මයේ හදාarnකොට සමස්තයක් විසියෙන් ගත්තාම මේ සූත්‍ර හදාarnකොට අපිට ඉතින් කියන්න තියෙන. කියන්නේ තවත් තැන්වල මේ සංඥා බහුලව භාවිතා කරන්න, මේවා දුරු කරන්න, මේ විදිහට මේ සබ්බාසෝ සූත්‍රය එහෙම මේ විදිහට ආශ්‍රව දුරු කිරීම සඳහා මේ විදිහට ක්‍රියා කරන්න යනාදී වශයෙන් මහා උපදේශ රාශියක් මේ නිර්වාණ අවබෝධය සඳහා දුකින් මිදීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් බුදු පියාණන් වහන්සේ විසින් අපිට මේ පණවල තියෙන්නේ. මේක අණක් නැති පැනවීමක්. ඉතින් මේ කොහෙන් හරි බැහැගෙන මේවා කරගෙන යනවා නම් අවසානයේ Tamanට තේරෙයි ඇත්ත තමයි මම මේවා දැනගෙන හිටියත් නැතත් කොහොම හරි දැන් මේ පස්සේ සූත්‍ර කියවනකොට මේ ධර්මතාව මා තුරත් දන්නේම නැතුව ඔන්න ටික වැඩිලා තියෙනවා නේද කියලා. ඉතින් කොහෙන් හරි දැන් අපිට සතිය කියලා දෙයක් තියෙනවා බොහොම පැහැදිලි විශ්වාසදායක ඒකායන මාර්ගය. ඉතින් එතනින් පටන් ගන්න පුළුවන් නම් පැහැදිලිවම Tamanට ඔය කියන සුත ඡාග පඤ්ඤා මේ ධර්මතා එහෙමත් නැත්නම් වෙනත් තන් වල දැන් කියන ඒ වැඩි යුතු නිමිති ප්‍රහාණය කළ යුතු නිමිති ඒ දේවල් ඒ ආකාරයෙන් සිද්ධ වෙලා කියලා කාලයත් එක්කම Tamanට හිමීට Tamanගේ ජීවිතයේ සහැල්ලු භාවයටපත් වෙද්දී එදිනෙදා වැඩ කටයුතු ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක කියන්නේ බොහොම ඝර්ෂණයේ අඩු පාරකින් සිද්ධ වෙදී Tamanටම දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් ওই විදිහටම තමන්ගේ භාවනා කටයුතු කරගන්න කියලා තමයි සරලව කියන්න තියෙන්නේ. සාදු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ විස්තරයේ දේශනාව සතුටින් අනුමෝදන් වෙනවා. බොහොම ස්තුතියි බොහොම පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිට ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් තව අතක් කෙසවිලා හෝ ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. කතා කරන්න ඕනේ. පුළුවන්ද? අවසරයි ස්වාමීන් වහන්සේ මේ සමාවෙන නදී මම කරන්න එපා ඈ. ඕම කරන එක හරි නෑ මේ කට්ටිය කතා කරන්නේ නැහැ මොකද්ද වැඩේ නෑ අවසරයි ස්වාමීන් වහන්සේ ඥාන මහත්මිය දැන් සෑහෙන වෙලාවක් ඉඳන් try කරන් කතා කරන්න උත්සාහ කරනවා මොකද එහෙනම් මෙතන මේ ඔව් මට සමා වෙන්න මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඥාන මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ රාජිකා මහත්මිය මම ඊමේල් එකක් එව්වා ඒක address not found කියලා එවලා තියෙනවා. අර කමඨහන් NV කියන එකට තමයි මම එව්වේ. කමඨහන් NV කියන එක නම් මං හිතන්නේ යන්නේ නිස්සාරණේට මං දන්න තරමින්. අර අපි අර දවස් 10 එකක් කරේ. ඔව් ඒකේ
ඥාන මහත්මිය ඒකට ඇක්සස් නැහැ මට. ඒකට ඇක්සස් තියෙන්නේ හාමුදුරුවරුන්ට. අපි මේ වැඩ සටහනට වෙනම ඊමේල් එකක් තියෙනවා. මම එකක් එව්වා ඒක කතා කරේ නෑ ඒ නිසා මම ඔය අහලා බැලුවේ. ඔබතුමියට ආයෙ පුළුවන් නම් අපේ ඊමේල් එකට අපිට එන සතියේ ඒ ප්‍රශ්නේ ගන්නද අපි මොකද දැනට වෙලාව අපිට නෑ කමන්නේ නෑ මම ලබන සතියේ එවන්න මට ඇඩ්‍රස් එක එව්වනම් හරි ඊමේල් ඇඩ්‍රස් එක මං හිතන්නේ මං ගාව ඔබතුමියගේ ඊමේල් එක තියෙනවනේ මම ඒක ඊමේල් එක එවන්නම් මේක ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි එහෙනම්. හරි පෙරවන් සරණයි. සතියේ එවන්න. හොඳයි. හරි නදීප් මං ඔයාලට බාර දෙන්නද මොකද්ද වෙන්න ඕනේ දැන්? ඔව් අපිට මොනක්වත් වෙන ප්‍රශ්න ඉදිරිපත්ලා නැහැ රාජිකා. මම හිතන්නේ අපේ ප්‍රශ්න නැත්තම් වෙලාව මට ප්‍රශ්නයක් අහන්න කැමතියි ස්වාමීන් වහන්සේලා රාජිකායි ඊට දෙනවනම්. මට ගැටලුවක් නැහැ ස්වාමීන් වහන්සේට ඊට තියෙනවනම්. අහන්න දැන් අහන්න ලබන සතියට ප්‍රශ්නයක් තියෙනවනේ ඒකත් වටිනවා. ස්වාමීන් වහන්සේ දැන් ඔය ඉන්ද්‍රිය ප්‍රතිපත්තෙන් තොරව විඥාණයට ඉන්න බැහැයි කියලා කියනවා. එතකොට කියනවා මම දන්නේ මම තේරුම් ගත්ත විදිහ ස්වාමීන් වහන්සේ ඔය බය ඇති වෙන්නේ ඊට අමතරව තව දේශනාවල මම අහලා තිනවා ස්වාමීන් වහන්සේ සංස්කාරයන්ගේ අනවරත බිඳියාම දැකීමත් බය ඇති වෙනවා කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ඇඩ්‍රස් නැති වෙනකොටත් අපිට ඔය බය එනවනේ. මොකද්ද ඔය මේ සම්බන්ධ තුන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්? අන්තිම කැලේ මොකද්ද කිව්වේ? ඔය අපිට ඇඩ්‍රස් නැති වෙනකොට බය එනවනේ ස්වාමීන් වහන්සේ. මේ මොකද උනේ කියලා මේ හොඳට හිටපුවම නිකන් උතුර දකුණ මාරු වුණා වගේ වෙනවනේ සමහර වෙලාවට. ඔව්. ඔය අවස්ථා තුන පොඩ්ඩක් ධර්මයේ පැත්තෙන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔව් දැන් මෙහෙමයි වැඩේ. දැන් ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ දැන් එකම දෙයක් නොයෙකුත් විදිහට පැහැදිලි කරන්න පුළුවන්. නොයෙකුත් දිශාවන් වලින් පෙන්වන්න පුළුවන්. එතකොට දැන් මේ කොහොමද ඒක කියන්නේ? අපි හිතමු මේ ස්වභාව ධර්මයේ තියෙන දෙයක්. යම්කිසි ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්න උත්සාහ කරන්නේ. එතකොට බුදු කෙනෙක් පහළ වෙලා බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ හැමදාම මේ පරිසරයේ ඇතුලේ තියෙන ධර්මතාවයක් අපිට ඔසෝලා පෙන්නනවා. මෙන්න බලාපල්ලා මේකේ හැටි කියලා අපිට පෙන්නනවා. එතකොට මේ පෙන්නන්නේ අර ස්වභාව ධර්මයේ තියෙන යම්කිසි ධර්මතාවයක්. ඒ බුදුවරයෙක් විසින් මේ දැන් හැඟවිලා තියුණ දෙයක් අන්න අපිට ආපහු මතු කරලා පෙන්නනවා. ඉතින් අපි කියනවා බුද්ධෝත්පාද කාලයක්. බුදු කෙනෙක් පහළ වුණ කාලයක්. මොකද්ද? අර ධර්මතාවය මේ උස්සලා පෙන්නනවා. මෙන්න බලපල්ලා කියලා වැඩි. මේක මේ ගැඹුරු තියෙන දේ යම්කිසි වචන වලට දාලා පෙන්නනවා. වචන වලට දාලා පෙන්නනවා. එතකොට අපි වචන වලට දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අර තිබුණු ධර්මතාවය වචන වලට දැම්මහම 100ට කීයක් විතර මේ මැසේජ් එකේ වචන වල තියෙයිද කියලා හිතන්න. මොකද හිතෙන්නේ මහත්තයාට? එහෙමයි ස්වාමීන් ලොකු අමාරුවක වැටෙනවා. ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ හින්දාම හොඳයි. දැන් අපි එහෙමනම් ඉතින් අමාරු වැටෙනවා. ඉතින් එතකොට 100ට 20ක් 30ක් වගේ තමයි ওই වචනෙට දාන්න පුළුවන්. ඊට පස්සේ තේරෙනකොට තවත් අඩු වෙනවා. ඉතින් ඒකින්ද මොකද කරන්නේ මේක එක එක විදිහට පෙන්නනවා. එක එක ශීර්ෂයෙන් පෙන්නනවා. දැන් ඔය එක එක සූත්‍රවල එක එක දිසා ආනති වලින් පෙන්නනවා. ඉතින් එතකොට තේරුම් ගත යුතු තමයි මේ තියෙන ධර්මතාවය වචනෙට දැම්මහම ඒක එක එක විදිහට පෙන්වන්න පුළුවන්. ඒකේ වටිනාකම එක එක ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. ඒ විවිධ දිසා ආනති තමයි ඔය සූත්‍රවල තියෙන්නේ. ඔය සූත්‍රවල තියෙන්නේ ඔය විවිධ දිසානති. දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් ලුණු රස මම කලිනුත් කියලා ඇති ඕකන. ලුණු රස ගැන අපි වචනෙන් කාට හරි පැහැදිලි කරන්න උත්සාහ කරනවා. අපි හිතමු ලුණු කාපු නැති එකෙක් කියලා. ලුණු කාපු නැති එකෙක්ට කියලා දෙන්න හදනවා ලුණු රස ගැන. එතකොට ලුණු රස කොච්චරනම් ලියන්න වෙයිද කියලා හිතන්නකෝ. ඕක පැහැදිලි කරන්න. පිටු ගණනාවක් ලියන්න වෙනවා. ලුණු කියන්නේ මේ වගේ දෙයක්. ලුණු කියන එකේ මෙන්න මේ ස්වභාව ඇති. ලුණු කෑවහම මෙන්න මේ විදිහේ රසක් දැනෙනවා කියලා ඉතින් මොකක් හරි උත්සාහයක් ගන්න පුළුවන්. ඉතින් PhD කාර්යයක් ලිව්වත් මං හිතන්නේ ඔය ලුණු රසෙන් 10%ක්වත් ඔය මැසේජ් එක ඇතුලේ තියෙයි කියලා. ලුණු රසෙන් 10%ක්වත් මේ ලිඛිතව පෙන්වන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ.
ඉතින් ඒ වෙනකොට මොකද කරන්නේ කෙනෙක් දිව දික් කරපාන් කියලා ලුණු කැටයක් තිබ්බොත් අන්න එතකොට පොල්ලෙන් ගැහුවාගේ තේරෙනවා මේක නෙමෙයි ලුණු රස. මේක නෙමෙයි ලුණු රස. එතකොට අර දැනුමයි ඒ දැනුමයි සම කරන්න බෑ. අර දැනුමයි ඒ දැනුමයි සම කරන්න බෑ. ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඔය වචනෙට දාපු ඒවානේ අපි ඔය කතා කරන්නේ. දැන් කලින් ප්‍රශ්නෙත් තියුනේ වගේ දෙයක්. මේකෙත් තියෙන්නේ වගේ දෙයක්. ඒතර වචනෙට දාපු දේවල් අපි නොයෙකුත් විදිහට කතා බහ කරනවා. ඒවා අපිට උපකාර වෙනවා. මේ ගමන නිකන් යන්න බෑනේ අප මොන හරි තියෙන්න ඕනේ. හැරමිට්ටක් දෙකක් තියෙන්න ඕනේ. ඉතින් ඒවා අරගෙන තමයි මේ ගමන යන්නේ. දැන් අර දස ධම්ම කියලා අපි තිබ්බේ. ඒකත් ඔය වගේ දෙයක් තමයි. අර හැරමිට්ටක් මේ ගමනට උදාවුවට ගන්න හැරමිට්ටක්. එතකොට හැරමිට්ට තේරුම් ගත යුතු තමයි අපි මේ කරන වැඩේට උපකාරයක් විදිහට තමයි ගන්නෙ. එතකොට මේ සිහිය පිහිටවන වැඩේ කියන්නේ මෙන්න මේ ලුණු රස තමුන්ගේ දිවේ ලුණු කැටයක් තියාගත්තා වගේ වැඩක්. දිවේ ලුණු කැටයක් තියාගත්තා වගේ වැඩක්. දිවේ ලුණු කැටයක් තියාගෙන කරගෙන යන වැඩක්. එතකොට මේ ලුණු රස තමුන්ටම දැනෙන වැඩක්. කරන්න තමුන්ට දැනෙන වැඩක්. ඉතින් එහෙම දැනෙනකොට අර පරණ රිසර්ච් එක ගැන හොයන්න යන්න එපා. ඒක උපකාරයට ගත්තා තමයි. ඒ වුණාට දැන් ඒක ටිකෙන් ටික පැත්තක තියලා ටිකෙන් ටික කරගෙන යන්න. දැන් අපි හිතමු දැන් සෝපාක හාමුදුරුවෝ නැත්තම් සුනීත හාමුදුරුවෝ ඔය රිසර්ච් එක දැනගෙන නෙමෙයිනේ මේ නිවන් දැක්කේ. අන්න බුදුරජාණන් වහන්සේ පණිවිඩය දුන්නා. බොහොම කෙටි පණිවිඩයක් දුන්නේ. ඒක හරියටම අර දිවේ ලුණු කැටයක් තිබ්බා වගේ දැනුණා. ඉතින් ප්‍රශ්න මුකුත් නැහැ. එතනින්ම වැඩේ ඉවරයි. මේක මෙතනින් ඉවරයි කියලා තේරුම් ගත්තා. එතනින්ම ඉවර වුණා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අර බොහොම ආගේ බවත් ගෞතමිනී බොහොම ආගේ හරියට නිකන් වසා තිබුණු දෙයක් ඇරලා පෙන්නවා වගේ. ඊළඟට යටිකුරු කරලා දෙවුන දෙයක් උඩු කරලා පෙන්නවා වගේ. ඊළඟට පාර වැරදිලා මම්මුලා වෙච්ච ඉන්දිය මිනිහෙට්ට පාර පෙන්නවා වගේ. එහෙමත් නැත්නම් ඇස්සැත්තෝ රූප දකිත්වා. ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා අඳුරේ තෙල් පහනක් දැල්ලුවා වගේ. මේ බවත් ගෞතමයන් මට නොඑක් ආකාරයෙන් ධර්මයේ දේශනා කරා. ඔන්න නොඑක් ආකාර ගැන තමයි කියන්නේ. හැබැයි මෙතනින් එහාට ඒ පුද්ගලයාට ප්‍රශ්න නැහැ. වැඩේ මැසේජ් එක ගිහිල්ලා ඉවරයි. අර ලුණු කැටේ දිවේම තියලා ඉවරයි. ඉතින් කියනවා මට හරියට බොහෝම ආකාරයෙන් මේ විදිහට ධර්මයේ දේශනා කරා. මම බවත් ගෞතමයන් සරණ යනවා. ඉතින් අපි ඒවා එපා කියලා නෙමෙයි කියන්නේ. ඒවා අපි උපකාරයට තියාගමු. නමුත් ඔය එක එක විදිහට පෙනෙන දේවල් එක එක ආකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අර්ථ දක්වලා තේරුම් ගත යුතු තමයි අපි මේ උපකාරයට ගත්තට මොකද එතනින් එහා ගියපු වැඩේකට අපි බහැලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අධෛර්යමත් වෙනකොට නැවත නැවත ආපහු මුලට යන්න වෙනවා. ආපහු මතක් කරගන්න වෙනවා. ආපහු අර හැරමිට්ටක් අඩේට ගන්න වෙනවා. ඉතින් ඒ විදිහට ටිකෙන් ටික කරගෙන යන්න. සංසාරනාත පැහැදිලි තෙරුවන් සරණයි ගොඩක් පිං. තෙරුවන් සරණයි. මම හිතන්නේ මම රාජිකාට වාර දෙනවා මයික් එක වැඩසටහන ඉතුරු ටික කරගෙන යන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම. බොහොම ස්තුතියි නදීප්. මම ආරාධනා කරනවා අද නලින්කට අපි හැමෝම වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවක් කරන්න කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි. හොඳයි. අප හැමදෙනා ගැන කරුණාවෙන් ඔබ වහන්සේලාගේ වටිනා කාලය කැප කරලා හරවත් අනුශාසනාවක් සිදු කරා. ඒ වගේම කමඨහන් සුද්ධ කරලා තවදුරටත් සතිය දිනු කිරීමට අපි වුණාඳ කරලා වටිනා උපදෙස් ලබා දුන්නා. ඒ වෙනුවෙන් අප සියලු දෙනාගේම කෘතවේදී ගෞරවය පිරිනමනවා. ඔබ වහන්සේලා දෙනමටයි ආරණ්‍ය සේනාසනේ පූජනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට අප සියලු දෙනාට මේ රැස් කරගත්තා වූ කුසල් අනුමෝදන් වේවා. ඒ වගේම දෙවියෝත් ඥාතීත් සියලුම ලෝක සත්‍යයන් සමග මේ කුසල් බෙදා ගනිමු. එත්තාවචාච ආදී ගත සත්‍යයනා කරමු. එත්තාවචාච අම්මේහි සම්පදම්